සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සදහැවත් පිරිස සියලු දෙනාම සැදී පැහැදී සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා පිළිබඳව අනන්ත අප්‍රමාණ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ලංකාවාසී ලෝකවාසී සද්ධර්මයට කැමති සියලුම දෙනාට මහත් යහපතක් සැලැස්වීමේ උතුම් පරමාර්ථයේ ඇතුව මේ ධර්මය සියලු දෙනා වෙනුවෙන් දානය කරන්න කටයුතු සංවිධානය කරගෙන සූදානම් වෙන මොහොත. ලෝක ධාතුවේ ඇති මහත්ඵල මහානිසංසදායකම දාන අතර මුලින්ම සඳහන් වෙන දානයේ හැටියට භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කළේ මේ සද්ධර්ම දානමය පින්කමයි. ඒ උතුම් පින්කම සිදු කරගන්න මේ පින්නතුන් සියලු දෙනාටම ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසීම ලබා ගැනීම සඳහාම මේ සද්ධර්ම දානානිසංසය පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුල්ලභංච මනුස්සත්තං බුද්ධ පාදෝච දුල්ලභා දුල්ලභා ෂණ සම්පatti සද්ධම්මෝ පරම දුල්ලභෝ. ලෞතර භාග්‍යතුන් වහන්සේ විසින් දේශනා කොට වදාළ පරම දුර්ලභ කාරණා 4ක් පිළිබඳව මේ ගාථා රත්නයේ සඳහන් වෙනවා. පළවෙනි කාරණාව දුල්ලභංච මනුස්සත්තං. මනුෂ්‍ය ආත්ම භාවයක් ලබනවා කියන එක මේ ලෝකේ පරම දුර්ලභ කාරණාවක්. ඒකට බුදුරජාණන් වහන්සේ බොහෝසේ කරුණ දක්වලා තියෙනවා. එක තැනක සඳහන් කළා ගොඩබිමේ මිනිස්සු ඇතුළු සියලු සත්වයෝ ගොඩබිමේ ජීවත් වෙන සත්වයින් කොයිතරම් ප්‍රමාණයක්ද ඊට වඩා වැඩි ප්‍රමාණයක් සාගරයේ සත්තු ඉන්නවා කියලා. ගොඩබිම ඉන්න සත්තුන්ට වඩා සාගරයේ ඉන්න සත්තු ප්‍රමාණය වැඩි. ගොඩබිම ඉන්න සත්තුන්ගෙන් තිරිසන් සත්තු ප්‍රමාණය වැඩි. ඒ කාරණාව අපිට හොඳටම ප්‍රත්‍යක්ෂයි. එක ගමක් ගත්තහම එක නගරයක් ගත්තහම මේ ගමේ මේ නගරේ මෙච්චර ප්‍රමාණයක් ජීවත් වෙනවා කියලා අපිට ගණන් කරන්න පුළුවන්. පවුල් මෙච්චරයි සමාජිකයෝ මෙච්චරයි කියලා. ඒ වුණාට අපිට කොහොමවත් ගණන් හදන්න බෑ මේ නගරයට සාපේක්ෂ භූමියේ මදුරුව කොච්චරක් ඉන්නවද කියලා. මැස්සෝ කොච්චරක් ඉන්නවද කියලා. කෝඳුරුව කොයිතරම් ඉන්නවද කියලා. පණුව පළගැටියෝ වගේ සත්තු කොච්චර ඉන්නවද කියලා. කුරුල්ලෝ කොබෙයියෝ කොයිතරම් ඉන්නවද කියලා අපිට කවදාවත්
ගණනක් හදලා නිශ්චිත කරන්න බැරුව යනවා. ඒ කාරණාවෙන් හොඳට පැහැදිලි වෙනවා මිනිස්සුන්ට වඩා තිරිසන් සත්තු වැඩි කියලා. මිනිස්සු ඉන්නේ ඊටත් වඩා අඩු පිරිසක්. ඒ සුළු මනුස්ස සංහතිය අතරත් සම්මාදිට්ඨික ජීවිත ගත කරන අය ඉතාම ස්වල්ප ප්‍රමාණයයි ඉන්නේ. ලෝකය බොහොම විශාලයි. මිනිස් ජනගහනය බොහොමයි. නමුත් සම්මාදිට්ඨික අය අපි දකින්නේ ඉතාම සුළු ප්‍රමාණයයි. එහෙනම් මේ තරම් දුර්ලභ මනුස්ස ජීවිතය තුළ සම්මාදිට්ඨික මනුස්ස ජීවිතයක් ලබන්න මහ විශාල පුණ්‍ය කර්ම රාශියක සංසාර එකතුවක් තියෙන්න ඕනේ කියන එකයි හැඟීම. මේ ජීවිතයේ මේ තරම් දුර්ලභ මොන හේතුව නිසාද කියන කරුණු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවෙන් බොහෝ සේ ඉස්මතු කරනවා. එක කාරණාවක් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මනුස්ස චුති කියන සූත්‍ර දේශනාවේ. හොඳ උදාහරණයක් තියෙනවා. අපි බුදුරජාණන් වහන්සේ මේ මහ පොළොවෙන් වැලි ස්වල්පයක් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී හස්ත ධාතුවේ මේ නිය ධාතුව මතට අරගන්නවා. වැලි ටිකක්. භික්ෂූන් වහන්සේලාට පෙන්නලා භික්ෂූන් වහන්සේලාගෙන් අහනවා මහණෙනි මගේ මේ නියපිට තියෙන වැලි ප්‍රමාණයද වැඩි මහ පොළොවේ තියෙන වැලි ප්‍රමාණයද වැඩි? ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මහ පොළොවේ තියෙන වැලි ප්‍රමාණයම බොහොමයි. මහණෙනි මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු මෙතන මිනිස්සු ගැනමයි කතා කරලා තියෙන්නේ අන්‍ය සත්වයෝ ගැන නෙමෙයි. ජීවත් වෙන මිනිස්සු මැරිලා ගියහම ආපහු සැරයක් සුගතියට එන්නේ මගේ මේ නියපිට තියෙන වැලි ප්‍රමාණයටත් වඩා අඩු පිරිසයි කියලා. මේ ලෝකේ ඉන්න මිනිස්සු මැරිලා ආපහු මනුස්ස ජීවිතයක් නැත්තම් සුගතියක උපදිනවා නම් ඒ කියන්නේ මිනිස්ය දිව්‍ය බ්‍රහ්ම කියන මේ ලෝකවල උපදිනවා නම් මේ නියපිට තියෙන වැලි ප්‍රමාණයටත් වඩා අඩු පිරිසයි කියලා දේශනා කළේ. දැන් ඔය මනුස්ස චුති සූත්‍රයේ තියෙන ප්‍රමාණය ඊළඟට මේ සූත්‍රයේ අට කතාවේ සඳහන් කරනවා මේ කාරණාව මීට වඩා තියුණු විදිහට. අට කතාවේ තමයි සඳහන් කරන්නේ බුදුරජාණන් වහන්සේ මුළු නියමඩල මතම වැලි තියාගත්තේ නැහැ කියලා. දැන් නිය මතට වැලි ගත්තා කියහම අපිට හිතෙනවනේ නියමඩල පුරාම වැලි තියෙන්නේ නැති කියලා. නියමඩල මත පුරාම තිබුණේ නැහැ කියලා සඳහන් කරනවා. පිළිතුරේ අපි මේ නියපොත්ත ඇඟිල්ල යම් තැනකින් උඩින් මතුවෙලා ඉස්සරහට දික් වෙලා ඉස්සරහට ඇදෙනවා. එහෙම ඇදීගෙන එනකොට ඇඟිල්ල ඉවර වෙනවා නමුත් නියපොත්ත තවත් ඇදෙනවා. නියපොත්ත වැඩිපුර ඇදෙනකොට අපිට කරදරයි. ඒ නිසා අපි නියපොත්ත කපනවා. අපි දන්නවා මේ නියපොත්ත මස් එක්ක ඇලිලා ඇවිල්ලා තියෙන්නේ කියලා. ඒ නිසා හොඳට බලහම පේනවා මාංශයට ඇලුන කොටස රෝස පාටට වගේ අපිට පේනවා. මාංශයෙන් ගිලිහුණ කොටස සුදු පාටයි. අපි නියපොතු කපනකොට අර සුදු පාට කොටසෙන් නූලක් දෙකක් ඉතුරු කරලා කපන්නේ. හේතුව මාංශයත් එක්ක කැපුණහම නැත්නම් ඊටාම ළඟින් කැපුණහම දනවා. රිදෙනවා ඒ නිසා. නූලක් දෙකක් ඉතුරු කරනවා. නියපොතු ටික කපලා ඇඟිලි ටික දිගහැරලා බලහම රතු පාට කොටසයි සුදු පාට කොටසයි වෙනම පේනවා. මේ සූත්‍ර අට කතාවේ පැහැදිලි කරන්නේ බුදුරජාණන් වහන්සේ වැලි තියාගෙන හිටියේ අර සුදු පාට පේන ටිකේ විතරයි කියලා. ඊළඟට අපිට තියෙන ප්‍රශ්නේ තමයි එතන වැලි රැඳෙන්නේ නැද්ද කියලා. යන්තම් දූවිලි ස්වල්පයක් වගේ ඉතුරු වෙන්නේ ඇති. ඒ ටික පෙන්නලයි කියන්නේ මහණෙනි මේ ලෝකේ ඉන්න මිනිස්සු මැරිලා ගිහිල්ලා ආයේ සුගතියට එන්නේ මීටත් වඩා අඩු පිරිසයි කියලා.
එහෙනම් මේ මනුස්ස ජීවිතය මොන තරම් දුර්ලභද. අපි කල්පනා කරන්න ඕනේ මේ එක එක වයස් තරාතිරම ඉන්න අය මේ නියපොත්ත මතට ගොඩවෙන්ඩ තරං සුදුසු මට්ටමක මේ වෙනකොට අපි ජීවත් වෙනවද කියලා. අනාගතයට පින් රැස් කරනවා කියන එක තීරණයක් විතරයි. අනාගතයේ පින් රැස් කරන්න තරම් මම ජීවත් වෙයිද කියන කාරණාව අපි කවුරුවත් දන්නේ නැහැ. හෙට උදේ වෙනකන් අපි කවුරු මේ අපි අතරින් කී දෙනෙක් නැති වෙයිද කවුද දන්නේ. ඒ නිසා වහවහා මේ කාරණාව සඳහා යොහුසුලු වෙන්න කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. ඉක්මනට කුසල් රැස් කරගන්න. මනුෂ්‍ය ජීවිතේ තරම්ම දුර්ලභයි. ජීවිතයක් ලැබෙන්නේ මොන හේතුව නිසාද කියන කාරණාවත් භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා. මනුෂ්‍ය ජීවිතයක් ලබන්න විශේෂයෙන් හේතු වෙන සාධකය තමයි සීලය කියලා කියන්නේ. උපදින තැන වෙනස් කරන්න පුළුවන් සාධකය. මැරිලා ගිහිල්ලා නිරේක ඉපදෙන්න ඉන්න කෙනෙක් උතුම් සීලයක් නිසා නිරයෙන් නිදහස් කරන්න පුළුවන්. එහෙනම් උපදින තැන වෙනස් කරන සාධකය සීලය. ලැබෙන්න තියෙන ඇඟ වෙනස් කරන්න පුළුවන් සාධකය සීලය. අපි දන්නේ නැහැ සිල් නැතුව ඉඳලා මැරුණොත් අපිට කොහොම ඇඟක් හම්බ වෙයිද කියලා. අකමැති විදිහේ ඇඟක් හම්බ වෙනවා මිසක් කැමති විදිහේ ඇඟක් නම් හම්බ වෙන්නේ නැහැ. සමහර වෙලාවට අසූචි ගොඩක් උඩ ඉහෙන මැස්සෙක් වෙලා ඉපදෙන්න තියෙන අවස්ථාව ඊටාම ඉහළයි. ඒක කොහොමත් අපි කැමති ඇඟක් නෙමෙයිනේ. අකමැතිම ස්වරූපයක්. මදුරුවේ කෝඳුරුවේ කූඹියෙක් වෙලා ඉපදෙන්න තියෙන අවස්ථාව ඊටාම ඉහළයි. සිල් නැතුව ගත කරන ජීවිතේ එහෙමයි. මරණය කවදා කොතන කොහොම සිද්ධ වෙයිද දන්නේ නැහැ. පාරට බැස්සහම පාරේ වෙන්න පුළුවන්. කාර්යාලෙදි වෙන්න පුළුවන්. පාසලේදි වෙන්න පුළුවන්. නිදි අහනේදි වෙන්න පුළුවන්. ඕනෙම තැනක මරණයට මං හොයාගෙන එන්න පුළුවන්. ඒ හැම වෙලාවකම මම සූදානම්ද කියන ප්‍රශ්නෙට උත්තරයක් තමයි අපි ගාව තියෙන්න ඕනේ. ඒ නිසා මේ සීලය හරි වටිනවා. ප්‍රාථමිකම සීලයේ හැටියට බුදුරජාණන් වහන්සේ අපිට දුන්න පන්සිල්. අපේ ජීවිතේ සුරක්ෂිත කරන්න තියෙන හොඳ වැටක්. එහෙනම් මේ පංච සීලයෙන් හැම වෙලාවෙම පෝසත් වෙලා ඉන්න එක හරි වටිනවා. වීර්ය ඇතුව හැකි හැම අවස්ථාවකම පන්සල් ඉක්මවා ගියපු උසස් සීලයක් සමාදන් වෙන එක අනාගත ජීවිත බලාපොරොත්තු වෙන විදිහට සුවපත් කරගන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට ජීවිතේ ලැබෙන්නේ කොහොමද? මනුස්ස ජීවිතයක් ඊළඟට හම්බ වෙන්නේ කොහොමද? සීලය නිසා. ලැබිච්ච මනුස්ස ජීවිතය අන්‍ය දේවල් වලින් පෝසත් කරන්නේ කොහොමද? ඒක දානය. ඉපදුනාට පස්සේ ලැබෙන්න ඕනේ මොනවද කියන එක තීරණය කරන්නේ දානය. උපදින තැන තීරණය කරනවා සීලය. ඉපදුනාට පස්සේ ලැබෙන දේ තීරණය කරනවා දානය. එහෙනම් මේ මනුස්ස ජීවිතයක් අද අපිට ලැබිලා තියෙන්නේ සංසාරේ අති විශේෂ පින්කම් කරපු නිසා. සිල් සමාදන් වෙලා මනාව දම්පැන් පූජා කරලා තියෙනවා. හැබැයි මේ මනුස්ස ජීවිතයේ සම්මාදිට්ඨික කරගන්න ඊට වඩා තවත් එහාට ගියපු කරුණු රාශියක් භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා. මනුස්ස ජීවිතයේ දුර්ලභ බව කියන්නේ අපි මේ ධර්මයේ තියෙන එක උදාහරණයක් මේ සඳහන් කරන්නේ. තව උදාහරණයක් ගැන සඳහන් කරුවොත් බාලපඬිත සූත්‍රයේ තියෙන තවත් අපූර්ව උදාහරණයක්. ඒක නම් අපේ අය නිතර අහලා තියෙන උදාහරණයක්. සඳහන් වෙන්නේ බාලපඬිත සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ. මහා සාගරයට වැටිලා තියෙනවා එක සිදුරක් තියෙන වියදණ්ඩක්. ඒක එක සිදුරයි තියෙන්නේ. මේ වියගහ හතර පැත්තෙන් හමන හුළඟින් හතර පැත්තට පාවිවි තියෙනවා.
උතුරෙන් හුළං හමනකොට දකුණට පාවෙනවා. දකුණෙන් හුළං හමනකොට උතුරට පාවෙනවා. නැගෙනහිරින් හුළං හමනකොට බටහිරටත් බටහිරින් හුළං හමනකොට නැගෙනහිරටත් මේ හැම පැත්තරම පාවෙවී තියෙනවා. මහා සාගරයේ තෙරක් පරක් සීමාවක් නැති බව අපිට අමුතුවෙන් කියන්න ඕනේ නෑ. මේ සාගරයේ පතුලේඉඳලා අවුරුදු 100කට සැරයක් කැස් බෑවෙක් උඩට එනවා. අවුරුදු 100කට එක වතාවයි එන්නේ. එයා උඩට එන තැන කොතන වෙයිද? කොහෙන් මතුවේද කියලා අපිට හිතාගන්න බෑ. මොකද සාගරයේ සීමාවක් නැහැ. හරියටම එයා මතුවෙන තැන මේ වියදඬුවක් තියෙයිද? එයාට වියදඬුවේ සිදුර තියෙන පැත්ත හම්බ වෙයිද? වියදඬුව හම්බුණාට වැඩකුත් නැහැ. සිදුර තියෙන පැත්තම හම්බ වෙන්න ඕනේ. එයා හිස උඩට පොවනකොට අර සිදුරෙන් එයාගේ හිස උඩට එන්න ඕනේ. මේක වෙන්න පුළුවන්ද? භාග්‍යතුන් වහන්සේ මේ ප්‍රශ්නෙත් භික්ෂූන් වහන්සේලාගෙන් ඇහුවා. ඊ타ත්ම කලාතුරකින් වෙන්න පුළුවන්. අවුරුදු කෝටි ප්‍රකෝටි ගණනක් ගිහිල්ලා වෙන්න පුළුවන් ඒක වෙන්නේ. වෙන්නේ නැහැම කියන්න බෑනේ. අහම්බෙන් වෙන්න පුළුවන්. භාග්‍යතුන් වහන්සේ සඳහන් කළේ ඊ타ම අහඹුවක් විදිහට ඒක සිද්ධ වෙන්න පුළුවන්. නමුත් මනුස්ස ජීවිතයක් ලැබෙනවා කියන එක ඒ සිදුවීමට වඩා බොහොම දුර්ලභයි කියලා. එහෙනම් මේ හම්බ වෙලා තියෙන මේ ජීවිතේ එච්චරම දුර්ලභයි. නමුත් අපේ ජීවිතවල දැන් යම් යම් ප්‍රමාණයට වයස ඉක්ම ගිහිල්ලයි තියෙන්නේ. සමහරලාට භාගයක් අපිට කියන්න බෑ භාගයක්ද තුන් කාලක්ද කියන කාරණාව. සාමාන්‍ය අපි හිතන ප්‍රමාණයක් තියෙනවනේ. අවුරුදු 60ක් 70ක් 80ක් ජීවත් වෙයි කියලා. දැන් සෑහෙන වයස් ප්‍රමාණයක් අපි ගෙවලා තියෙන්නේ. ඒ ගෙවාපු ජීවිතය පිළිබඳව කල්පනා කරලා සතුටු වෙන්න පුළුවන්ද? ගෙවන්න තියෙන කාලයේ සතුටින් ගත කරන්න කටයුතු සූදානම්ද? ඒ දෙකත් නිතර මෙනෙහි කරලා සතුටු වෙන්න පුළුවන් ජීවිතයක්ම ගොඩනගන්න ඕනේ. එහෙනම් අපි සඳහන් කළා දුර්ලභ වූ මනුස්ස ජීවිතය ලබා ගැනීම සඳහා සංසාරේ කොහොම පින් කරන්න ඕනේද කියලා. එතන සීලය විශේෂයි කියලා සඳහන් කළා. වෙනසනේ සම්මාදිට්ඨික මනුස්ස ජීවිතයක් ලබන්න. දැන් ලෝකෙ මිනිස්සු කොච්චර ජීවත් වෙනවද? මිනිස්සු කොච්චර ජීවත් වෙනවා වුණත් හැමෝම සම්මාදිට්ඨික නෑනේ. නමුත් පෙර පින් කරපු අය ඕන තරම් ඉන්න බව පේනවා. දැන් අපි කතා කරන මේ රටවල් පිළිබඳව කල්පනා කරාම බොහෝම ධනවත් ජීවිත ගත කරන අය ඉන්නවා. දැන් ධර්මයේ සඳහන් කරන ප්‍රධාන කාරණයක්නේ සිල්වත් වෙන්න ධනවත් වෙනවා කියන එක. දැන් ඕක සාමාන්‍ය කෙනෙක් තේරුම් ගන්නෑ. සිල්වත් වෙන්න ධනවත් වෙනවා. ඒක තමයි සිල් රකින්න එකේ මෙලව ලැබෙන ප්‍රධාන ආනිසංස වලින් එකක්. නමුත් මිනිස්සු කල්පනා කරන්නේ සිල් කඩන්න ධනවත් වෙන්න පුළුවන් කියලා. ඒ නිසානේ ධනෙ උපයන්න වැරදි ක්‍රමවේද පාවිච්චි කරන්නේ හරියට. නෑ භාග්‍යතුන් වහන්සේගේ දේශනාව සිල්වත් වෙන්න ධනවත් වෙනවා කියන එක. අපි ඒ කාරණාවත් ටිකක් සාකච්ඡා කරමු. අපි එතකොට මේ සම්මාදිට්ඨික රටවල් වල ඉපදිච්ච මිනිස්සු දුප්පත් වෙයි කියන කාරණාව විස්තර කරන්න හොඳ උදාහරණයක් තියෙනවා පිළින්දිවච්ච මහරහතන් වහන්සේගේ චරිත කතාවේ. පිළින්දිවච්ච මහරහතන් වහන්සේ මේ ලෞතර බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයේ දෙවියන්ට ප්‍රිය වූ මහරහතන් වහන්සේලා අතර අගතනතුරයි ලබන්නේ. 80 මහා ශ්‍රාවකයන් අතර. මේ උතුම් තනතුර ලබන්න මෙයින් මහා කල්ප ලක්ෂයකට කලින් තමයි පාරමිතා පුරන්න තීරණය කළේ. මේ උතුම් බෝධිය ප්‍රාර්ථනා කරන්න තීරණය කරලා උන්වහන්සේ ඒ කාලේ ලොකු දානයක් දුන්නා.
බුද්ධ ප්‍රමුඛ ලක්ෂයක් මහරහතන් වහන්සේලාට. මේ දානි දීලා තමයි ප්‍රාර්ථනාව කරන්නේ. ආන්ගේ දානි පූජ කරනකොට උන්වහන්සේ විශාල කුඩ ලක්ෂයක් හැදුවා එදා. විශාල කුඩ ලක්ෂයක් හදලා බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට පූජා කරන පරිස්කාර මේ කුඩේ එල්ලුවා. එල්ලලා කුඩේ පූජ කළා. මේ ඡත්‍ර පූජාවේ පින එතන ඉඳලා ඉපදිච්ච හැම භවයකම විපාක දුන්න කියලා සඳහන් කරනවා. උපදින හැම භවයකම තමන්ගේ හිසට ඉහලින් කුඩ ලක්ෂයක් පිහිටනවා. ඒක හැම භවයකම සිද්ධ වුණා කියලා සඳහන් කරන්නේ. දැන් අපේ බුද්ධ ශාසනයේ මේ ප්‍රාර්ථනාව මුදුන්පත් කරගන්න ආත්ම භාවය. අපේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේට මේ තනතුර ප්‍රදාන කරන දවස එනකොට උන්වහන්සේගේ අතීත චරිත කතාව ඔක්කොම භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවානේ. එතකොට ඉපදිච්ච හැම භවයකම වෙන්න මේ නිසා කුඩ ඉහළුණා කියන කාරණාව භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරාම භික්ෂුන් වහන්සේලාට තිබුණ ප්‍රශ්නයක්. එහෙනම් කොයි මේ ආත්මෙ කුඩ? හැම භවයකම කුඩ තිබුණා නම් මේක තමයි ඒ පාරමිතාවේ ස්වර්ණමය ආත්මය. පාරමිතාවත් මුදුන්පත් වෙනවා සංසාරිනුත් මිදෙනවා. එහෙනම් අද කොහොම කුඩ ඉහෙලෙන්න එපාද? ඒ හින්දා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා ස්වාමීනි එහෙනම් ඇයි උන්වහන්සේගේ හිසට ඉහලින් අද කුඩ නැත්තේ? ඒකට අපූර්ව උත්තරයක් බුදුරජාණන් වහන්සේ ලබලා දුන්නා. මේ ජීවිතෙත් උන්වහන්සේට කුඩ ඉහලෙන්න තිබුණා. ඒ කුඩ පූජාවේ ආනිසංසය ඉවර නෑ. හැබැයි ඒ කුසලය වෙන කාරණාවක් සඳහා වියදම් වුණා. මේ කුසල් වියදම් වෙලා තියෙන්නේ. දැන් එතකොට අපේ පින්නතුන් කල්පනා කරන්න ඕනේ අපි කතාව ඉවර කරමු. ඔබට ලැබිලා තියෙන ඔය මනුස්ස ජීවිතේ වෙනුවෙන් ඔබත් සංසාරේ බොහෝසේ පින් කරලා පින් වියදම් කරලා තියෙනවා. ඔය තියෙන්නේ අප්‍රමාණ කුසල ධර්මයන්ගේ ඒ කුසල් වියදම් කරලා ලබාගත් අති උතුම් අවස්ථාවක්. පෙර පින් වියදම් කරලා තියෙනවා. සම්මා දිට්ඨික නැති කෙනෙක් ඒ ජීවිතේ ලබන්න වියදම් කළාට වඩා මේ අති උතුම් සම්මා දිට්ඨික මනුස්ස ජීවිතේ ලබන්න ඔබ බොහෝසේ පින් වියදම් කළා. අන්න ඒ පින් වියදම් කරපු නිසා හොඳ ජීවිතයක් ලැබුණා. නමුත් ධන සම්පත් අපිට හිග වුණා. පිළින්දිවච්ච මහරහතන් වහන්සේට මේ ජීවිතේ කුඩ ඉහළුනේ නැත්තේ ඇයි? කියන ප්‍රශ්නෙට දුන්න උත්තරේ තමයි අරිහත් චත්‍රයේ සඳහා මේ සැරේ පින් ටික වියදම් වුණා. පහුගිය එක ආත්මයක්වත් රහත් උන්නේ නැහනේ. මේ ආත්මේ තමයි රහත් වෙන්නේ. ආන්ගේ අති උතුම් රහත් බව වෙනුවෙන් ඒ පින වියදම් වෙලා තියෙන්නේ. ඒ පින් රහත් බවට වියදම් වුණා. ඒ හින්දා කුඩ ඉහලෙන්න තරම් පින්මදි. කුඩ ඉහලෙන්න පින රහත් බවට වියදම් වෙලා. එතකොට අපිටත් ධනවත් වෙන්න තිබුණා. ඔබට ධනවත් වෙන්න තිබුණේ මෙහෙම නෙමෙයි. කාලයකට ලෝකේ පළවෙනි කෝටිපතිය, දෙවෙනි කෝටිපතිය, තුන්වෙනි කෝටිපතිය කියලා නම් කරන පිරිසක් ඉන්නවනේ. ධනවතුන්ගේ සංගණනයක් තියෙනවා ලෝකේ. මට හිතෙන්නේ අපි කරපු අනන්ත පින් මේ සම්මා දිට්ඨික මනුස්ස ජීවිතය සඳහා වියදම් කළේ නැත්තම් ලෝකෙ පළවෙනි කෝටිපතිය දෙවෙනි කෝටිපතිය වෙන්න භාග්‍ය ලැබපු අය ඔබ වාගේ අය ළඟ දැසිදස්සු වෙන්න සුදුසුයි කියලා. ඒ තරම් පින් ඔබ ගාව තිබුණා. ඒ පින් වියදම් කළේ වෙන මොකේකටවත් නෙමෙයි. සම්මා දිට්ඨික මනුස්ස ජීවිතයක් ගන්න. ඒ තරම් පින් කරලා ඔය ඉන්නේ. නමුත් පින්නතුනි හරි අවාසනාවන්ත වෙනවා අපි ඒකෙන් ප්‍රයෝජන ගත්තේ නැත්තම්. මෙච්චර වියදම් කරලා ඒකෙන් ප්‍රයෝජන ගත්තේ නැත්තම්. අපිට සීමිත සම්පත් ප්‍රමාණයක් හම්බ වෙලා තියෙන්නේ.
මං ඕක උදාහරණයක් හැටියට එක තැනක සඳහන් කළා. දෙන්නෙක් යනවා වාහන දෙකක් අරගන්න. එක්කෙනෙක් ගිහිල්ලා දෙන්නම කෝටි 5ක් විතර අරන් ගිහිල්ලා එක්කෙනෙක් කෝටි 4ක් විතර වියදම් කරලා වාහනයක් ගන්නවා. තව එක්කෙනෙක් කෝටි 2.5ක් විතර වියදම් කරලා වාහනයක් ගන්නවා. වාහන දෙකම හොඳයි. ඉතාලම වටිනවා. හැබැයි කෝටි 2.5ක් වියදම් කරපු කෙනාට තව කෝටි 2.5ක් ඉතුරුයි. ඒ හින්දා එයාට කැමති විදිහට ජීවිතේ තවත් ගත කරන්න හොඳට මිල මුදල් තියෙනවා. හැබැයි කෝටි 4ක් වියදම් කරපු කෙනාට තව අතේ තියෙන 1 කෝටියයි. ඒකෙන් හැමදේම එයා කරන්න ඕනේ. ගෙදර කටයුතු, මව්පියන්ගේ කටයුතු, දරුවන්ගේ කටයුතු, වාහනේ නඩත්තු මේ සේරම එයා කරන්න ඕනේනේ. ඉතින් ඒ හින්දා එයා බොහොම පරිස්සමට තමයි කටයුතු කරන්න වෙන්නේ. හැබැයි මගට බැස්සහම අර කෝටි 2.5ක වාහනේ ගත්ත කෙනාට වඩා බොහොම සැපසේ යන්නත් පුළුවන්. ඊටත් වඩා පහසුයි. ඊටත් වඩා ආරක්ෂා සම්පත්තියත් ඉහළයි. හැම පැත්තෙම කෝටි 2.5 වාහනයට වඩා කෝටි 4 වාහනේ හැම පහසුකමක්ම තියෙනවා, හැම ආරක්ෂා සම්පත්තියක්ම හැම කාරණාවකදීම තියෙනවා. ඒ ලාභය තියෙනවා අර වැඩියෙන් වියදම් කරපු කෙනාට. නමුත් මුදල් ප්‍රමාණය අතේ අඩු හින්දා පරිස්සම් වෙන්න වෙනවා. අර වාහනේට වඩා තිරින්ගත් හොඳයි. අර වාහනේ තිරින්ග හොඳටම හොඳයි. හැබැයි කෝටි 4ක් වුණාම තිරින්ගත් ඊට වඩා හොඳයි. ආලෝක කිරණත් හොඳයි. වටේට තියෙන රැකවරණයේ ආරක්ෂා පහසුකමත් හොඳයි. නමුත් වාහනේ කොච්චර හොඳ වුණත්, තිරින්ග පද්ධතිය කොච්චර හොඳ වුණත්, පදවන පුද්ගලයා සැලකිලිමත් නැත්තම් ඒ වාහනේ බොහොම ඉක්මනට වටිනාකමින් බාල වෙනවා. ආහරි හැප්පිලා, මෙහි හැප්පිලා, ඇද වෙලා, ගෑවිලා, සීරිලා අනතුරු වළක්වා ගන්න තරම් පුළුවන්කමක් නැති නිසා. සැලකිල්ල අඩු නිසා. ඉතින් එහෙම වුණොත් පාරේ යනකොට දඬුවම් ලබන්නත් වෙනවා. නීති රීති ගැන සැලකිලිමත් නැති නිසා. සමහරලාට පාරායින් තියෙන සංඥා පුරවලු පවා හැපි ගිහිල්ලා. වාහනෙත් තැලිලා කැඩිලා. තිරින්ග පෑගුන්නේ. මම උතන සඳහන් කළේ කෝටි 4ක් විතර වියදම් කරලා ගත්ත වාහනේ තමයි මේ සම්මාදිට්ඨික මනුස්ස ජීවිතය. හැබැයි එතකොට ඒකේ රියදුරා මම දැන් කල්පනා කරන්න රියදුරා දක්ෂද කියලා. මගේ වාහනේ මේ වෙනකොට කීපලක හප්පලාද? ප්‍රාණඝාතය කියලා කියන්නේ සංසාරේ ලොකු අනතුරක්. ඒ අනතුර වළක්වා ගන්න මට බුදුරජාණන් වහන්සේ උපදෙස් දීලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයෙන් පෝෂණය ලැබුණු කල්යාණ මිත්‍රයෝ අපිට ඕන තරම් මේ අනතුරේ තියෙන භයානකත්වය පෙන්වලා තියෙනවා. ඒ වුණාට අපිට නොසලකිල්ල නිසා තිරින්ග පෑගුන් නැතුව ප්‍රාණඝාතය කියන අනතුරු සහිත කන්දේ හැප්පිලා අපේ වාහනේ එක පැත්තක් තැලිලා. හොරකම කියන අනතුරටත් භාජනය වෙලා. වැරදි කාම සේවනය කියන භයානක අනතුරකටත් භාජනය වෙලා. මුසාවාදය කියන අනතුරට පත්වෙන අවස්ථා සීමාවක් නෑ. සුරාපානය කියන අනතුරෙත් හැප්පිලා. ඒ අනතුරත් කරගෙන. දැන් අනතුරු 5ක නිතර ගැටිලා දැන් හිතලා බලන්නකෝ අර වටිනා වාහනේට වෙලා තියෙනදී ඒක කොයි තරම් විනාශ වෙලාද? ඒතකොට දැන් මගේ ජීවිතේට ওই විනාශ ටික වෙලා තියෙන්නේ. මොන තරම් පව් කඳු රැස් වෙලාද? හිතලා බැලුවොත් දැන් හදිසියෙ මැරුණොත් රැකවරණේ කොහොම තියෙනවද කියන කාරණාව Taman තමයි දන්නේ. ආන් ඒකින්ද අර වාහනේ පරිස්සම් කරනවා වගේම මේ ලැබිච්ච උතුම් ජීවිතේ පරිස්සම් කරන්න ඕනේ. හැබැයි උපමාවට අපි එහෙම කීවට එහෙම වාහනයක් ගත්තොත් අඩු තරමේ පාරට අතුරු කිලි නැමිලා තියෙන පාරකවත් යන්නේ නැහැ. පාර දිහා බලලා වාහනේ නවත්තලා කුලියට වාහනයක් එතන ඉඳලා අරගෙන ඒ පාරේ ගියත් මේ කෝටි 4ක් වටින වාහනින් නම් දාන්නේ නැහැ සීරෙන්න. වලවල් වලින් යනකොට කොයි තරම් පරිස්සමට යයිද?
දැන් ඒ දිරල යන වාහනේ එච්චර රකින්නවා. ඊට වඩා වටින මනුස්ස ජීවිතේ හැම තැනම හීරිලා. අකුසල් වලින්ම හීරිලා. ඊර්ෂ්‍යාව, ද්වේෂය, වෛරය, ක්‍රෝධය මේ හැම අකුසලයක්ම ඇවිල්ලා අපිව තුවාල කරලා. ඒ දේවල් වලින් මගේ හැරලා මේ ජීවිතේ පරිස්සම් කරන්න ඕනේ. මොකද ඒ තරම්ම පින් කරලායි මේ ජීවිතය අරන් තියෙන්නේ. මේ ජීවිතේ ගන්න වියදම් කරපු නිසායි මෙහෙම දුප්පත් බවක් තියෙන්නේ. දැන් එහෙමනම් ඒ උතුම් ජීවිතෙන් ආපහු හම්බ කරන්න ඕනේ. හම්බ කරන හැටිත් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා උතුම් සීලයෙන් යුක්තව සිල් හම්බ කරන්න ඕනේ, ගුණ හම්බ කරන්න ඕනේ. සිල්වත් ගුණවත් බවින් ජීවිත හැම වෙලාවෙම පිරෙන්න ඕනේ. ආදරයෙන්, දයාවෙන්, කරුණාවෙන්, මෛත්‍රියෙන් හැම වෙලාවෙම පිරෙන්න ඕනේ. ඒ පුද්ගලයාට තමයි ලැබිච්ච මනුස්ස ජීවිතේට හැබෑම සාධාරණයක් කරන්න පුළුවන් වෙන්නේ. මේ කාරණාවට එකතු කරලා අපිට පන්සිල් සාකච්ඡා කරන්න ඕනේ. නමුත් අපිට තව කරුණු තුනක් සාකච්ඡා කරන්නත් තියෙනවා. විශේෂයෙන් පන්සිල් පිළිබඳව ධර්ම දේශනාවක් මේ ගමනේ සිද්ධ කරන්න කියලා අපි තීරණය කරලා තියෙනවා. මේ උතුම් සීලේ නිවැරදිව කොහොමද ආරක්ෂා කරන්නේ? පන්සිල් සම්බන්ධව තියෙන මිත්‍යා සංකල්ප මොනවද? මේ මිත්‍යා සංකල්ප වලින් අයින් වෙලා සම්මා සංකල්පයේ මත මේ උතුම් පංචශීලයේ සුරක්ෂිත කරන එක මොනතරම් ආරක්ෂා සම්පත්තියක් සපයනවද කියන කරුණු අපි තව ධර්ම දේශනාවක සාකච්ඡා කරමු. මෙතෙන්ට ගැලපෙනවා හරියට ඒ කරුණු. නම් මේ උතුම් පංචශීලයේ මේ ජීවිතේ සුරක්ෂිත කරන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු මනා ආරක්ෂිත වැටක් තමයි අපිට තියෙන්නේ. ඒ වැට මේ ජීවිතේ වටේ මනාව හදා ගන්න ඕනේ. නිර්වාණය හොයාගෙන යන අපි ඒ නිර්වාණපුර නගරය මනාව සුරක්ෂිත කරන්න ඕනේ. ඒ කියන්නේ හැම පැත්තෙම සීලෙන් ජීවිතේ පෝෂණය කරන්න. මනුස්ස ගුණධර්ම මත ජීවිතේ පෝෂණය කරන්න. ඒ සිල් ගුණ තිබුණේ නැතිකොට එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි රටක් සමාජයක් සිල් කඩන්න පටන් ගත්තාම ඒ සමාජයටම පුදුම විදිහට බලපානවා ඒක. එක්කෙනෙක් දෙන්නෙක් සිල් කැඩුවහම නම් Tamanටනේ බලපාන්නේ. විශාල පිරිසක් සිල් කඩනකොටත් ඒ අයට බලපානවා. හැබැයි ඒක සිල් කඩන්නේ නැති අනික් අයටත් බලපානවා. දැන් අපි කල්පනා කරුවොත් මේ වාගේ රටකට එන්න වීසා බලපත්‍රයක් හදාගන්න කොච්චර අමාරුද? එන්න කැමැත්ත තියෙන බලපත්‍ර ලබා ගන්න ඉල්ලීම් කරපු කී දෙනෙක් බලපත්‍රය කැන්සල් වෙනවද? ඇයි ඒකට හේතුව? මේ රටවල් වල ප්‍රධානීන්ට ඒ ඉල්ලීම් කරලා තියෙන රටවල් වල අය පිළිබඳව තියෙන විශ්වාසය paludu වෙලා තියෙනවා. බොරු කරලා, හොර කරලා. ඒ මෙහාට එන්නේ වෙන වැඩකට කියලා. ඇවිල්ලා රටේ හැංගෙනවා. හැංගිලා යන්නේ නැහැ. වෙන වෙන හොර ක්‍රම වලින් එනවා. ඒතර හොරකමක් බොරුවක් දෙකම තියෙනවානේ. එතකොට විශ්වාසයක් නැහැ මේ කියන හැටියට ඇවිල්ලා කටයුතු කරනවා කියලා. ආන්ගේ විශ්වාසය නැති හින්දා අපිට බලපත්‍රය දෙන්න තොරතුරු විශාල ප්‍රමාණයක් හොයනවා. අපි ඉදිරිපත් කරන ලියුමක එක අකුරක ඇලපිල්ලක දෝෂයක් තිබුණාම ඒ දෝෂයෙන් හදනවා මේ ඇලපිල්ලේ අඩුකම කීත් පැත්තකට පරිවර්තනය කරන්න පුළුවන්ද? ඒ කියන්නේ සමස්තය අපි පිළිබඳව තියෙන විශ්වාසය paludu වෙලා. තව සමහර රටවල් වලට යන්න වෙච්චාම අපේ ධනවත්කම් වත්කම් පෙන්වන්න ඕනේ. අපි ආපහු එහෙ ඉන්නේ නැහැ, මේ තරම් ව්‍යාපාර කරනවා, මේ වාගේ වත්කම් තියෙනවා, අපිට එහෙ යන්න ඕනේ ආපහු කියන එක තහවුරු කරන්න ඕනේ. ඇයි කාලයක් තිස්සේ බොරු කරලා ඒකෙන් අපිට හම්බ වෙලා තියෙන අහිතකර ප්‍රතිඵලයි තියෙන්නේ. ඒතකොට දැන් පිරිසක් නේ ඔක කිරිය මුළු රටම කළා නෙමෙයිනේ. නමුත් පිරිසක් සිල් කඩහම රටකටම බලපානවා ඒක. එතකොට බාණ්ඩ භාග්‍යතුන් වහන්සේ මේ උතුම් සීල ප්‍රතිපත්තිය අපිට පෙන්නලා තියෙන හැටි. හැමෝම මේ සිල් මත පෝසත් වෙලා ඉන්නවනම් මොන තරම් රැකවරණයක් මෙලෝ පරලෝ දෙකෙන්ම තියෙනවද? දුර්ලභයි මනුස්ස ජීවිතයේ, අති දුර්ලභ වූ මනුස්ස ජීවිතයේ සම්මාදිට්ඨික මනුස්ස ජීවිතයක් ලබන එක ඊටත් වඩා පරමම දුර්ලභයි. හැබැයි මේ ලෝකේ ජීවත් වෙන හැම මිනිහෙකුටම වඩා ඔබ වාසනාවන්තයි කියලාම ඔබ හිතන්න ඕනේ.
හැබැයි ඒ වාසනාවන්ත බව මනාව සුරක්ෂිත කරන්න ඕනේ. වටිනා සම්පත අනික හැමදේටම වඩා පරිස්සම් කරන්න වෙනවා. දුර්ලභංච මනුස්සත්තං බුද්ධුප්පාදෝච දුර්ලභා. මේ මනුස්ස ජීවිතයට උතුම් අර්ථයක් එකතු කළේ බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙච්ච නිසා. ඒකෙන් විශේෂයෙන් අපි පින පව පිළිබඳව හොඳට දැනගත්තා. අබුද්ධෝත්පාද කාලවලත් පින් පව් පිළිබඳව දැනගත්ත මහා සත්පුරුෂෝ ලෝකෙ හිටියා. නමුත් අපි වැඩි පිරිසක් බුද්ධෝත්පාදයක ඉපදෙන්ට භාග්‍ය ලැබපු නිසා මේ ජීවිත සරුසාර කරගන්න අවස්ථාව උදා කරගත්තා. ඒ අවස්ථාව උදා වෙන්නේ බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙච්ච නිසා. හැබැයි බුදුරජාණන් වහන්සේලා ලෝකේ ලේසියෙන් පහසුවෙන් නම් පහළ වෙන්නේ නෑ. පරම දුර්ලභයි බුදුවරුන්ගේ පහළවීම. සමහර බුදුරජාණන් වහන්සේලා දෙදෙනෙක් අතර කාලය මහාකල්ප 30ක්වත් තියෙනවා අවම වශයෙන්. තව සමහර වෙලාවට මහාකල්ප ලක්ෂ ගණන් ගෙවිල තියෙනවා බුදුරුනේ. ඊටත් වඩා පරම දුර්ලභ අවස්ථා පෙන්නෙනවා මහාකල්ප අසංඛ්‍ය ගණන් ගෙවිල තියෙනවා බුදුරුනේ. ඒ තරම් බුද්ධ ශූන්‍ය කාල තියෙනවා. ලෝකය පරම අවාසනාවන්ත කාලය. නමුත් ඔබත් මමත් මේ සංසාර ගමනින් බුද්ධාන්තර ඕන තරම් ලබන්න ඇති. මේ අවස්ථාවත් අපිට ආපෞසරයක් බුද්ධාන්තරයක් හම්බ වෙලා තියෙනවා. හැබැයි ඉතින් ඒ තරම් උතුම් අවස්ථාවක් හම්බ වෙලත් අපි කීකරුද කියන කාරණාවත් හිතන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ කීකරුද? තාමත් අකීකරු ශ්‍රාවකයෝද අපි? අපිට කීකරු වෙන්න අති උතුම් බුදුරජාණන් වහන්සේලා ලෝකෙ පහළ වෙන්නේ හරි කලාතුරකින්. අපේ බුදුරජාණන් වහන්සේ මහා කල්ප අසංඛ්‍ය 20යි ලක්ෂ 1ක් ලෞතුරා බුද්ධත්වයේ වෙනුවෙන් ගත කරපු කාලය. මහා කල්ප අසංඛ්‍ය 20ක්. මං හිතන්නේ අපේ ඒ කල්පය ගැන යම් තරමක් තොරතුරු දන්නවා ඇති කියලා. නිතර නිතර බණ අහනවා මේ රටවල් වල ඉඳගෙන අපි කෙටියෙන් සිහිපත් කළොත් මහා කල්පයක් ඇතුලේ අන්තර කල්ප අසංඛ්‍ය කල්ප කියලා කල්ප 4ක් තියෙන බව සඳහන් කරනවා ධර්මයේ. මහා කල්පයේ ඇතුලේ අසංඛ්‍ය කල්ප 4ක් තියෙනවා. එක අසංඛ්‍ය කල්පයක් ඇතුලේ අන්තර් කල්ප 64ක් තියෙනවා. තේරුණාද කාරණාව? මහා කල්පයේ ඇතුලේ අපි කියමු දෙලුම් ගෙඩියක් කියලා. අපි දෙලුම් ගෙඩියක් අරගෙන 4ට කපනවා. කෑලි 4 එකතු කරපුවම ආපහු දෙලුම් ගෙඩිය තියෙනවා. එතකොට අපි කපාපු කෑලි වල අපි කියමු එක කෑල්ලක තියෙන ඇට 64යි කියලා. එතකොට කෑලි 4ෙම තියෙනවා 64 ඒවා 4ක්. එතකොට 256ක්. මහා කල්පයේ ඇතුලේ අසංඛ්‍ය කල්ප කියලා කල්ප 4ක් තියෙනවා. ඒ එක අසංඛ්‍ය කල්පයක් ඇතුලේ අන්තර් කල්ප කියලා තවත් කුඩා කල්ප 64ක් තියෙනවා. එතකොට මහා කල්පයේ ඇතුලේ අන්තර් කල්ප තියෙනවා 256ක්. මේකෙන් මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන්කම තියෙන්නේ එක අසංඛ්‍ය කල්පයක විතරයි. මිනිස්සු එක අසංඛ්‍ය කල්පයක ජීවත් වෙනවා. ඒ කියන්නේ අන්තර් කල්ප 64ක මිනිස්සු ජීවත් වෙනවා. පින්නතුනි ඉතුරු 64ම මහා කල්පේ විනාශ වෙනවා. ඊළඟ 64ම මහා කල්පේ විනාශ වෙලා පවතිනවා. ඊළඟ 64 මහා කල්පේ ආපහු කෙමෙන් කෙමෙන් උපදිනවා, හට ගන්නවා. 64ක මිනිස්සු ජීවත් වෙනවා. ඊළඟ 64 කල්පේ නැසෙනවා. ඊළඟ 64 නැසිලා පවතිනවා. ඊළඟ 64 ආපහු කල්පේ උපදිනවා. මේ කොටස් 4 එකතු වෙච්චාම මහා කල්ප එකයි. එතකොට ඒක අන්තර් කල්පයක් ඇතුලේ ත්‍රිපිටකයට බාහිර අපේ පොත්පත්වල සඳහන් කරනවා
එක අන්තර්කල්පයක් ඇතුළේ මනුස්ස වර්ෂ තියෙනවා කියලා අසංක්‍ය 86 ලක්ෂ 40,000. අසංක්‍ය 86 ලක්ෂ 40,000. එතකොට අසංඛ්‍යයක් කියලා කියන්නේ කොච්චරක්ද? අසංඛ්‍ය ගණනින් ලියුවොත් 1.140කින් තමයි ලියන්නේ. අසංඛ්‍ය කියන ඉලක්කම ලියන්නේ. 1 බිංදුවක් ලියහම 10යි. 1.2ක් ලියහම 100යි. 3ක් ලියහම 1000යි. 4ක් ලියහම 10000යි. 5ක් ලියහම ලක්ෂයයි. 7ක් ලියහම කෝටියයි. එහෙම ලියාගෙන 140ක් ලියාපු තැන තමයි අසංඛ්‍ය කියලා කියන්නේ. ඒ කාරණාව අපිට හිතෙන්නේ නැහැ, අපිට තේරෙන්නේ නැහැ. වර්තමානයේ සාමාන්‍ය කෙනෙක් හිතන්න පුළුවන් එච්චරට ගණන් කරපු අය ලෝකෙ හිටියද කියලා. 1.140කට. පින්නතුනි එහෙම අය ලෝකෙ හිටියා. මීට වඩා මේ ගණන ධර්මයේ විස්තර කරලා තියෙනවා. තව මේ සම්බන්ධ ගණන් ටික. එහෙම ගණන් කරපු අය හිටිය අතීතේ. අතීතයේ අපිට වඩා හැම පැත්තෙම දියුණු. අපිට තමයි හිතෙන්නේ ලෝකෙ දියුණුතම අවධිය දැන් කියලා. අතීත දියුණුව ත්‍රිපිටකයේ සඳහන් කරලා තියෙන හැටි බලහම අද ලෝකෙ අපි ඉන්නේ ඊටාම ලදරු මට්ටමක. අපිට මේ දියුණුව ගැන හිතා ගන්නවත් බෑ. ඒ තරම්ම අතීතයේ දියුණුව. ආන්ගේ අතීත මිනිස්සුන්ගේ දියුණුව ගැන කතා කරන එක තැනක් තමයි ඒ මිනිස්සු ගණන් කරපු ලොකුම ඉලක්කම මේ තියෙන්නේ. අසංඛ්‍ය කියන්නේ. අපිට අද අසංඛ්‍ය කියන්නේ මහ පුදුම සහගත දෙයක්, හිතා ගන්නවත් බැරි දෙයක්. එදා මිනිස්සු ගණන් කරපු ලොකු ඉලක්කම. අපේ ධම්මපද පාළියේ තියෙනවා බෝධි රාජ කුමාර වර්ගය. මෙතන තියෙන බෝධි රාජ කුමාරයා පිළිබඳව සඳහන් එක වග්ගයක සඳහන් වෙන්නේ. එතන සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේගේ කාලේ ගුවන් යාන තිබුණ බව. දැන් අපි අද කතා කරන්නේ ලෝකෙදී නවීනම වාහන හැටියට, යාන හැටියට ගුවන් යාන ගැන කතා කරා. අපිට කොහොමවත් හිතෙන්නේ නැහැ බුද්ධ කාලේ ගුවන් යාන තියෙන්නේ නැති කියලා. නමුත් මේ කතාවේ පැහැදිලි කරනවා වාග්යතුන් වහන්සේ වැඩ හිටපු කාලේ ගුවන් යාන තිබ්බා කියලා. ඒ කතාවෙන් තමයි ඒක පැහැදිලි වෙන්නේ. හැබැයි ඒක හදලා තියෙන්නේ අද වාගේ ඒ පිළිබඳව විශේෂිත ඉංජිනේරුවෙක් නෙමෙයි. ඒක හදලා තියෙන වඩුබාස් කෙනෙක්. බෝධි රාජ කුමාරයාගේ මාලිගාව හදපු වඩුබාසුන් නැහැ. මාලිගාව හදලා ඉවර වෙනකොට මරණ බව දැනගන්නවා යා. බාසුන් නැහැ, මරන්න බෝධි රාජ කුමාරයා තීරණය කරනවා. ඒ වාගේ මාලිගාවක් තව තැනක හදයි කියලා. ඒ කාරණාව දැනගත්ත නිසා මාලිගාවේ වැඩ ඉවර කරන ගමන් ජීවිතේ බේරගෙන යන්න එයාගේ ඇතුළේ තියාගෙන මේ යානාව හදනවා. ලීවලි හදලා මහරෑ එළියට ගෙනල්ලා එකලස් කරගෙන බිරිඳයි දරුවෝ එක්ක හිමාලයට පලා ගියා කියලා කියන්නේ. එක තැන ඔසවන්න පුළුවන් යානාවක් හදලා තියෙනවා. ඉතින් එහෙම වඩුබාස්සුන් හැලා එදා හිටියහම එතකොට අද ඉන්න ඉංජිනේරුවට වඩා ලොකු දැනුමක් එදා වඩුබාස්සුන් හැලා තිබ්බ බව ඒකෙන් පේන්නේ. අතීතයේ දියුණුව. මාගන්ධී සූත්‍ර අට කතාවේ එහෙම තව මේ පිළිබඳව කරුණු බොහෝසේ සඳහන් කරනවා. එතකොට ඒ කාලේ අය ගණන් කරපු ඉලක්කමක් තමයි මේ අසංඛ්‍ය කියලා කියන්නේ. එතකොට ලෞතුරා බුද්ධත්වයේ වෙනුවෙන් ගත කරපු කාලය මහා කල්ප අසංඛ්‍ය 20ක්. මහා කල්ප අසංඛ්‍ය 20ක්. 1.140 හෙව්ව 20ක් මහා කල්ප. මනෝ ප්‍රනිධාන, වාග් ප්‍රනිධාන, කාය වාක් මනෝ කියන ත්‍රිවිධ ප්‍රනිධාන. මේ ත්‍රිවිධ ප්‍රනිධානය සම්පූර්ණ කරන තීරණය කරන කාලේ තමයි දීපංකර භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්නේ. මහා කල්ප අසංඛ්‍ය 4ක් ලෞතුරා බුද්ධත්වයේ වෙනුවෙන් එතන ඉඳලා පාරමිතා පුරනවා. මනෝ ප්‍රනිධානයේ මහා කල්ප අසංඛ්‍ය 7යි. වාක් ප්‍රනිධානයේ මහා කල්ප අසංඛ්‍ය 9යි. එතකොට මහා කල්ප අසංඛ්‍ය 16යි. 20යි ලක්ෂයක වෙන්න තව 4යි ලක්ෂ එකක් ඊගයි.
නියත විවරණයෙන් පස්සේ මහා කල්ප අසංඛ්‍ය 4.1 පාරමිතා පූර්ණේ කරනවා. දීපංකර භාග්‍යතුන් වහන්සේ ළඟ නියත විවරණ ගත්ත වෙලාව මොනතරම් අනුකම්පාවක් ඔබ අපි කෙරෙහි තිබුණද? නියත විවරණ ලබා ගන්න සුමේද තාපසතුමා පංච අභිඥා අෂ්ට සමාපත්තිලාභී. අහසින් යන්නේ එන්නේ. අපේ බුදුරජාණන් වහන්සේට එදා නියත විවරණ ගන්න වෙලාවේ දීපංකර භාග්‍යතුන් වහන්සේ ළඟ රහත් වෙන්න ඕන නම් බණපද 2යි අහන්න තිබුණේ. සඳහන් කරන්නේ 3 වෙනි බණපදයේ දේශනා කරන්න කලින් සුමේද තාපසතුමා රහත් වෙන්න පින් තිබ්බා කියලා. නමුත් මේ අවස්ථාව අතහැරී කවුරු වෙනුවෙන්ද? අපි වෙනුවෙන්. වෙන කවුරුවත් වෙනුවෙන් නෙමෙයි, අපි වෙනුවෙන් අත්හැරී. සංසාරේ දුක් විඳින අනන්ත සත්වයා සංසාර සාගරයෙන් එතර කරන්න උවමනා නිසාමයි තමන් වහන්සේගේ පෞද්ගලික නිවන අත්හැරියේ. ඒක ලෝකෙ පහළ වෙන උතුම් සත්පුරුෂයන්ගේ හැබෑම ස්වභාවය. සඳහන් කළා සත්පුරුෂයෝ කවදාවත් තනියම සංසාරයෙන් එතර යන්නේ නැහැ කියලා. අපේ ධර්මයේ සඳහන් කරන්නේ පුළුවන් නම් මේ සංසාරයෙන් එක්කෙනෙක් හරි අරන් එතර වෙන්න කියලා. පුළුවන් නම් එක්කෙනෙක් හරි ගෙනියන්න. මේ සංසාරේ ඒ තරම්ම භයානකයි. ඒක අපිට වැටහුණාට වඩා සර්වඥතා ඥානයට වැටහිච්ච ප්‍රමාණය හිතා ගන්නවත් බෑ. ඒ හින්දා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්න පුළුවන් නම් එක්කෙනෙක් හරි අරන් යන එක වටිනවා. හැබැයි එයා ගෙනියන්න ගියහම මටත් රස්තියාදු වෙන්න පුළුවන්. මටත් දුක් වලට මුහුණ දෙන්න පුළුවන්. ආන් එහෙනම් භාග්‍යතුන් වහන්සේ අපි වෙනුවෙන් කොච්චර දුකකට මුහුණ දුන්නද? දීපංකර භාග්‍යතුන් වහන්සේ දැක්කාම සුමේද තාපසතුමාට ඇති වුණේ පුදුම සතුටක්. බුදුරජාණන් වහන්සේගේ වත කමල දැක්කාම ඒ හිතාගන්න බැරි රූප සෞන්දර්යය සුමේද තාපසතුමා කල්පනා කළේ මේ මහා ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේට අද මගේ ජීවිතය පූජා කරනවා කියලා. ඒ නිසානේ අර මඩවල උඩ දිගෑරුනේ. තමන්ට ගොඩ කරන්න ලැබුණේ පාරේ ලොකු වලක්. පාර හදා හිටපු තැන. කාරණාව අපේ දන්න නිසා මම මේ කෙටියෙන් කියන්නේ. මිනිස්සුත් තාපසතුමාට මේ වල ගොඩ කරන්න කියලා බාර දුන්නේ මිනිස්සු දන්නවා තාපසතුමාට 이르දි තියෙන බව. මේ මිනිස්සු අඳුරනවා බුදුරජාණන් මේ තාපසතුමාව. ඉතින් 이르දි තියෙන නිසා තමයි වල ගොඩ කරන්න කිව්වේ. මිනිස්සුන්ට බැරි හින්දා. තාපසතුමාත් වල දිහා බලලා කල්පනා කරේ මට අවශ්‍ය නම් මේ වල රත්තරන් වලින් පුරවන්නත් පුළුවන්. නැත්නම් මුතු මැණික් වලින් පුරවන්නත් පුළුවන්. මේ වල පිරෙනකන් රන් රුවන් මුතු වරුසා වක් කරවන්න තරම් හැකියාවක් සුමේද තාපසතුමාට මේ වෙලාවෙත් තියෙනවා. නමුත් කල්පනා කළා මගේ ඇඟේ දාඩිය මුගුරු හලලා ශක්තිය යොදලා මේ වල ගොඩ කරනවා තරම් මට ඒකෙන් පිම්පිරෙන්නේ නැහැ. මගේ මේ වෙහෙස බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්. ආන් එහෙම තීරණය කරලයි පස් වලින්ම වල පුරවන්න පටන් ගත්තේ. නමුත් වල පුරවලා ඉවර කරන්න බැරි වුණා. භාග්‍යතුන් වහන්සේ වඩිනවා සාදුකාරය ඇහෙනකොට බලහම වඩිනවා. අප්‍රමාණ ශ්‍රද්ධාව ජීවිතේ පූජා කරන්න තීරණය කළේ ඒකයි. අඳුන් දිවිසමක් පැළඳගෙන හිටියේ. සඳහන් කරන දිගු කෙස් කලඹක් තිබුණා කියලා. සුමේද තාපසතුමාට. කෙස් කලඹ ලෙහෙලා ඉස්සරහට මාගලක් වගේ එළුවා කියලා කියන්නේ. මුණින් අතට දිගා වෙන්නේ මිනිරුවන් වගේ වඩින බුද්ධ ප්‍රමුඛ ලක්ෂ 4ක් මහරහතන් වහන්සේලාට මගේ ජීවිතේ පූජා වේවා කියන අදිෂ්ඨානය ඇති කරගත්තේ. මේ සියලුම බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය මගේ ශරීර ධාතුව මතින් ශරීරයේ මතින් වැඩම කරත්වා. එහෙම දිගා වෙලත් බුදුරජාණන් වහන්සේ දිහා ආපහු ළඟට වඩිනකන් හිස ඔසවලා රූප සෞන්දර්යය දිහා බැලුවා කියලා කියන්නේ. තමන්ගේ හිත තමන්ට කතා කරලා කියනවා සුමේද තාපසතුමාට සුමේද උඹට උවමනා නම් මේ
ඇස් දෙකට පෙනිපෙනී ළඟට වඩින භාග්‍යතුන් වහන්සේ ළඟ බණපද දෙකක් අහලා රහත් වෙන්න පුළුවන්. බණපද දෙකයි උඹට අහන්න ඕනේ. උන්වහන්සේගෙන් බණපද දෙකක් අහලා රහත් වෙලා ලක්ෂ 4ක් මහරහතන් වහන්සේලා පිටිපස්සේ ඉන්නවා. ඒ ලක්ෂ 4 කෙරවලි 4,01,000 වෙනියා බවට පත් වෙලා ඔබටත් හඹගන් නුවරට දානට වැඩම කරලා මේ ශාසනයෙන් සංසාර ඉවර කරන්න පුළුවන්. කවුද මේ කියන්නේ? සුමේද තාපසතුමාගේ හිත තමන්ට කියනවා. ආයෙ සැරයක් ඒ හිතම කියනවා සුමේද උඹ එහෙම කරන්න එපා. සුමේද උඹ එහෙම කළොත් දරු පිරිසක් ඊටාම බඩගින්නේ ඉන්න දරු පිරිසක් හාමත් වෙලා තමන්ගේ අම්මා වටේට වැටි ඇවිද අම්මට කියනවා බඩගිනි කියලා. හාමත් වෙලා වැටෙනවා ළමයි. ඔහොම ඉන්නකොට අම්මට හම්බ වෙනවා ප්‍රණීත ආහාරයක්. අම්මා අර හාමත් වෙලා ඉන්න ළමයිට දෙන්නේ නැතුව අඳුරු මුල්ලකට ගිහිල්ලා ඒ කෑම හොරෙන් කනවා. සුමේද ඒ අම්මා කොහොම කෙනෙක්ද? දීපංකර භාග්‍යතුන් වහන්සේ ළඟ රහත් වුණොත් සුමේද උඹ ඒ අම්මට සමානයි. ඔබේ ළඟ නිවන් දකින්න, ඔබෙන් සසර කෙරවල කරගන්න, ඔබෙන් බණ අහගන්න මේ සංසාර අහිංසකයෝ කොයි තරම් ප්‍රමාණයක්ද සීමාවක් නෑ. ඒ සියලු දෙනාම අතරමං ඔබ මෙතන රහත් වුණා. ආපහු සැරයක් කියනවා තමන්ගේ හිත ගේ ඇතුළ ගිනි අරගෙන ළමයි ටික ඇතුළේ අම්මයි තාත්තයි එළියේ ගිනිදැල් බුරබුරා නැගෙනවා. පරාල රේප් ගිනි අරන් ඇතුළට කඩා වැටෙනවා. දොර ජනෙල් වලින් කෑ ගහ ගහ ළමයි අම්මටයි තාත්තටයි කියනවා අපි බේරගන්න කියලා. දරුවෝ ටික ගේ ඇතුළේ පිච්චෙනකොට අම්මයි තාත්තයි පැනලා දුවනවා ජීවිතේ බේරගන්න. සුමේද දීපංකර පාදමූලේ රහත් වුණොත් ඔබ ආන්ගේ මව්පියෝ දෙන්නට සමානයි කියන කාරණාව තමන්ගේ හිතමයි කියන්නේ. ආන් ඒ නිසාම තීරණය කරනව නැහැ දීපංකර පාදමූලේ රහත් වෙනව නෙමෙයි මම ලෞතර බුද්ධ රාජ්‍ය ලබාගෙන සංසාරයේ අහිංසකයෝ සංසාරයෙන් එතර කරලම මමත් සංසාරයෙන් එතර යනවා කියලා තීරණය කරලා තමයි නැමත වතාවක් තමන් වහන්සේගේ මුව මඩල අර මඩ තලයේ මත තියාගන්නේ භාග්‍යතුන් වහන්සේගේ ජීවිතය පූජා කරලා. එතකොට කොච්චර කාලයක්? මහා කල්ප අසංඛ්‍ය 4,01,000ක් පාරමිතා පුරන්න වෙනකොට අපාය යන්න වෙන බව දන්නේ නැද්ද? සුමේද තාපසතුමා හොඳටම දන්නවා මට අපාය යන්න වෙනවා කියලා. එතකොට මේ අපායට එන්නේ අපි වෙනුවෙන්. පිළිදෙනි කවුද අපායට යන්න තීරණය කරන්නේ? තව කවුරුවත් ඉන්නේ. ඔය පාරමිතා පුරන කාලේ තිරිසන් වෙන්න සිද්ධ වෙනවා ඕන තරම් ආත්මවල. ඒක හොඳට දන්නවා. ඔබයි මමයි වෙනුවෙන් තිරිසන් වෙන්න උන්වහන්සේ බය නැතුව කැමැත්ත පහළ කරගන්නවා. නිරය මොනතරම් දුක් සහිතද? මහා අබිනිහාරයෙන් පස්සේ අටමහා නිරයට නම් යන්නේ නැහැ කියලා සඳහන් කරනවා. හැබැයි යන්නේ නැත්තේ අටමහා නිරයට මිසක් ඔසුපත් නිරයන්ට නෙවෙයි. ඔසුපත් නිරයන්ගේ උපදිනවා. තේමිය කුමාරයා ජාති ස්මරණ ඥානයකින් දන්නවා පෙර අවුරුදු 20ක් රජකම් කරලා අවුරුදු 80000ක් නිරේ හිටියා. ඒ හින්දා මේ සැරේ නම් රජකම බාර ගන්න එපා කියලා. ඉතින් කියනවා පෙර එහෙනම් නිරේ හිටියා කියලා. මේ වගේ තවත් කරුණ වලින් නිරේට ගියපු අවස්ථා පිළිබඳව කරුණු පැහැදිලි වෙනවා. සමහර ආත්මවල ඌරෙක් වෙලා ඉපදිලා තියෙනවා. අපි ඌරෙක් කියලා කතා කරන ඊටාම පහත් ගණයේ සතෙක්. සමහර කෙනෙකුට අවමන් කරන්න වෙච්චම අපි කියන ඌරෙක් වාගේ කියලා. මහා බෝසතාණන් වහන්සේ ඌරෙක් වෙලත් ඉපදුනා. මහා තුන්ඩිල ජාතකයේ ගැන කතා කරන්නේ. ඒ වාගේ ඊටාම පහත් ආත්මවල ඉපදුනෙත් මේ කතා කරන ඔබත් මමත් මේ සංසාරයෙන් එතර කරන්න ඕනේ නිසා.
අපි වෙනුවෙන් උන්වහන්සේ ඒ තරම් කැපකිරීම කරලා තියෙනකොට අපිට බුදුරජාණන් වහන්සේගේ මුව මඩල දකින්නකොට ලැජ්ජ හිතෙන්න ඕනේ. ඔබ වහන්සේ මං වෙනුවෙන් මෙච්චර කැපකිරීම කරලා තියෙනකොට මට තාම ඔබ වහන්සේට කීකරු වෙන්න බැරි වුණා නේද කියලා හිතෙනකොට අපිට ලැජ්ජ හිතෙනවා හරියට ශ්‍රද්ධාව තියෙනවා නම්. හරියට මේ මඟ පිළිබඳව අවබෝධයක් දැනුමක් තියෙනවා නම්. වරදක් කරන්න යන හැම මොහොතකම බුදුරජාණන් වහන්සේ මන් දිහා බලාගෙන නේද කියලා හිතෙනවා. මොකද භාග්‍යතුන් වහන්සේ මේ අපි ඔක්කොම මේ ඉන්න විදිහේ ඉඳලා දැකලායි තියෙන්නේ. අපිට හිතෙන්නේ නෑනේ අද බේරික් විහාරේ අපි මේ විදිහේ බණ අහනවා භාග්‍යතුන් වහන්සේ දකින්න ඇති කියලා. නමුත් භාග්‍යතුන් වහන්සේ ඔක්කොම දන්නවා. අපි බණ අහන බව විතරක් නෙමෙයි බණ අහන පිරිස මෙච්චරයි. ඒ අයගෙන් කැමැත්තෙන් බණ අහන අය මෙච්චරයි. අකමැත්තෙන් ඉන්න අය මෙච්චරයි. ශ්‍රද්ධාව තියෙන අය මෙච්චරයි. ශ්‍රද්ධාව නැති අය මෙච්චරයි. හිතේ ස්වභාවය ඉඳලා භාග්‍යතුන් වහන්සේ දැකලා තියෙන්නේ. ඉතින් හරියටම බුදුරජාණන් වහන්සේ ගැන දන්නවනම් ලැජ්ජ හිතෙනවා උන්වහන්සේ මන් දිහා බලාගෙන ඉන්නව නේද කියලා. ඒ තරම් සංසාරේ අපි වෙනුවෙන් අනන්ත දුක්ඛන්දරාවක් විඳිනවා. බුදුරජාණන් වහන්සේ නමුත් සුමේද තාපසතුමාගේ ශරීර ධාතුව මතින් නම් වැඩි නෑ. භාග්‍යතුන් වහන්සේ මේ ජීවිතේ පූජා කරපු උත්තමයා කවුද කියලා බලලා භික්ෂුන් වහන්සේලාට කතා කරලා සඳහන් කරනවා මහණෙනි මේ කෙනෙක් අපිට ජීවිතේ පූජා කරලා තියෙනවා. හැබැයි මේ ශරීරයේ මතින් මේ වලෙන් එතර යන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් ඒ ලෞතර බුදු වෙච්ච මම විතරමයි. මේ පිටිපස්සේ ඉන්න මහරහතන් වහන්සේ නමකටවත් දීපංකර භාග්‍යතුන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනමටවත් මේ ශරීරයේ මතින් නම් යන්න බෑ කියන කාරණාවම පැහැදිලි කරනවා. ඊට පස්සේ තමයි කාරණාව අහන්නේ. ඒ වෙලාවේ තමයි නියත විවරණේ භාග්‍යතුන් වහන්සේ ලබලා දෙන්නේ. මේ මඩවලව මත දිගෑරිලා ඉන්නේ තවත් මහා කල්ප අසංඛ්‍ය 4.1 ගත වුණාම දඹදිව ඔක්කාක රාජ පරම්පරාවේ ශාක්‍ය වංශේ සුද්ධෝදන නම් මහරජෙකුට දාව මහා මායා නම් දේවී කුසින් දසමස් ඇවෑමෙන් මනුලෝ බිහි වෙන සිද්ධාර්ථ නමින් නමක් ලබලා අවුරුදු 29ක කාමභෝගී ගිහි ජීවිතයක් ගෙවලා ගිහිගේ අභිනිෂ්ක්‍රමණය කරලා අවුරුදු 35න් ගෞතම සම්මා සම්බුද්ධ නමින් ලෞතර බුද්ධ රාජ්‍ය ලබා ගන්න පාරමිතා පූර්ණය කරන බෝසතාණන් වහන්සේ තමයි මේ මඩවලේ දිගෑරිලා ඉන්නේ කියන කාරණාව සිහිපත් කරනවා. ඒක තමයි නියත විවරණය. මේ කතාව අහගෙන ඉන්නවා එක තරුණ කාන්තාවක්. ඇය ළඟ ඒ වෙලාවේ සමම්පිච්ච මල් නැලි 8ක් තිබුණ කියලා සඳහන් කරනවා. ඒකෙන් 5ක් බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. ස්වාමීනි මේ මල් නැලි 5 ඔබ වහන්සේට පූජා වේවා. මේ මල් පූජා කරලා මන් ලබා ගන්න පින් මොහොතකට කලින් නියත විවරණ ශ්‍රී දේවා වදාළ මේ මහා පුරුෂෝත්තමයන් වහන්සේගේ ලෞතර බුද්ධ රාජ්‍ය වෙනුවෙන් අනුමෝදන් වේවා කියලා පින් අනුමෝදන් කළා. ඇය ගාව තිබිච්ච ඉතුරු මල් නැලි 3ක් සුමේද තාපසතුමාට පූජා කළා. ඇගේ නම සුමිත්තා කියලා සඳහන් කරනවා එදා. අපේ ශාසනය සඳහන් කරන වෙන කවුරුවත් නෙමෙයි යසෝදරා දේවින් වහන්සේමයි කියලා. භාග්‍යතුන් වහන්සේ තමන් වහන්සේට ලැබිච්ච මල් නැලි 8 මල් නැලි 5 සුමේද තාපසතුමාගේ ප්‍රදක්ෂිනා කරමින් ඒ මල් වලින් පූජා පැවැත්වුවා කියලා සඳහන් කරනවා. ඉතින් මෙතන නැවතිලා කතා කරන්න තව කරුණක් ලෞතර බුදුරජාණන් වහන්සේලා මොන තරම් නිහතමානීද? භාග්‍යතුන් වහන්සේලා නිහතමානී කියන කතාව කතා කරන්න උවමනාම නැහැ. හැබැවින්ම නිහතමානී. නමුත් මේ උතුම් බුද්ධ ගුණය තමන්ට වඩා හුඟක් පල්ලෙහා ඉන්න කෙනෙක්. නමුත් අති උතුම් තැනකට යන කෙනෙක්.
කොයි තරම් ගරු බුහුමන් දක්වලාද වන්දනා කරන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේගෙන් වැඳුම් ලබන්න සමත් කෙනෙක් නැති හින්දා ලෝකේ. නමුත් මහ උතුම් ගෞරවයක් දක්වන එක තමයි ප්‍රදක්ෂිනා කරන එක. අපිටත් භාග්‍යවතුන් වහන්සේ වැඳලා ප්‍රදක්ෂිනා කරලා යන්න තියෙනවා නම් තමයි ඒක සම්පූර්ණ. චෛත්‍ය ළඟ වැඳලා චෛත්‍ය රාජානන් වහන්සේ 3 වතාවක්වත් ප්‍රදක්ෂිනා කරලා පිටත් වෙලා යනවා නම් අති උතුම් ගෞරවයක් දක්වා වෙනවා. බුදුරජාණන් වහන්සේ අර මල් සුමේද තාපසතුමාගේ ඇඟට ඉහිමින් 3 වතාවක් ශරීර ධාතුව ප්‍රදක්ෂිනා කරනවා. ප්‍රදක්ෂිනා කරලා තමයි රඹකම් නුවරට දාන්න වැඩින්නේ. මහරහතන් වහන්සේ ලක්ෂ 4ක් සුමේද තාපසතුමාට මල් පූජා කළා. එක රහතන් වහන්සේ නමක් එක මල පූජා කළත් එතන මල් ලක්ෂ 4ක්. එහෙනම් මොනතරම් මල් කන්දක් ගොඩ ගහන්නේ ඇත්ද? දිව්‍ය මේ මල් වරුසාවක් කෙරෙන වෙලාව. භාග්‍යවතුන් වහන්සේ වැඩියට පස්සේ සුමේද තාපසතුමා නැගිටලා මල් ගොඩ උඩ පළක් බැඳගෙන වාඩි වෙලා තමයි අදිෂ්ඨාන කළේ මට ලෞතුරා බුදු වෙන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. බුදුවරුන්ගේ වචන කවදාවත්ම වරදින්නේ නැහැ. වරදින වචනයක් බුදුවරු සඳහන් කරන්නේ. ඒකට උපමා ගණනාවක් සිහිපත් කරනවා. යම් කාන්තාවක් ගැබ් ගත්තොත් ගැබට අනතුරක් නුනොත් ඇයි දරු ගැබ බිහි කරන්න ඕනේ. ගැබ කුසේ තියාගෙන ඉන්න බෑ ජීවිත කාලෙම. ඒක බිහි කරන්න ඕනේ, ඒක සත්‍යයි. බුදුරජාණන් වහන්සේගේ වචනයත් ඒ වගේම සත්‍යයි. ගල් කැටයක් මහ පොළොවෙන් අරගෙන අහසට විසිකිරුවොත් අපේ ශක්තිය තියෙනකන් ගල් කැටේ ඉහළට යනවා. ඒ ශක්තිය ඉවර වෙච්ච ගමන් මේ ගල් කැටේ අනිවාර්යෙන් බිම වැටෙනවාමයි. ඒ ගල් කැටේ වැටෙන බව සත්‍යයි. භාග්‍යවතුන් වහන්සේගේ වචනයත් ඒකාන්තයෙන්ම සත්‍යයි. එහෙනම් භාග්‍යවතුන් වහන්සේ සඳහන් කළා මට බුදු වෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ තමයි අදිෂ්ඨාන කළේ පෙර බුදුරජාණන් වහන්සේලා මොනවද කළේ? පෙර බෝසත්වරු මොනවද කළේ? ආන්ගේම අදිෂ්ඨාන කරනකොට තමයි දස පාරමිතා, දස උපපාරමිතා, දස පරමත්ත පාරමිතා ආදි වශයෙන් පාරමිතා 30ක් සම්පූර්ණ කරන්න ඕනේ කියලා. ඒ පාරමිතා අදිෂ්ඨාන කරන වෙලාව අති සුවිශේෂී මොහොතක්. මේ මහ පොළොව පවා කම්පා වුණා කියලා සඳහන් කරන්නේ. රත රෝදයක් කැරකෙනවා වගේ පෘථිවිය කැරකුණා කියලා සඳහන් කරනවා. එයි මේ ලෞතුරා බුද්ධත්වයේ ලබන්න පාරමිතා අදිෂ්ඨාන කරනවා. මේක කරන්න පුළුවන් වැඩක්ද මේ කරන්න හදන්නේ? මේක ලෝකේ කරන්න බැරි වැඩක්. නමුත් ඒ කරන්න බැරි දේ කරන්නයි ලෑස්ති. මහා වීර කියන වචනේ කොයිතරම් ගැඹුරුද පින්නත? මහා වීර සඳහන් කරනවා පාරමිතා පුරන්න තියෙන මහා කල්ප අසංඛ්‍ය 4යි ලක්ෂ 1ම පාරමිතා පුරලා ඉවර වුණාට පස්සේ තවත් ඒ වාගේ කාලයක් පාරමිතා පුරන්න කීවොත් මහ බෝසතාණන් වහන්සේ ඒ මොකටද කියලා නම් අහන්නේ කියලා. පිරුව තරමටම තවත් පාරමිතා පුරන්න ඕනේ කියලා කිව්වොත් ලෞතර බුදු වෙන්න ඇයි ඒ කියලා අහන්නේ කියලා. ඒ ටිකත් පූර්ණේ කරන්න තීරණය කරනවා. බුද්ධත්වයේ වෙන්නේ. මේ මුළු සක්වල ගැබ ජලතලයක් බවට පත් කරලා මෙහා කොනේ ඉඳලා එහා කෙරවලට පීනන්න ඕනේ කියලා කිව්වොත් බුද්ධත්වයේ ලබන්න මුළු සක්වලම ජලයෙන් පුරවලා සඳහන් කරන තම බාහු බලයෙන් ඒ ජලතලයේ ජය ගන්න පීනනවා කියලා. ඒත් එහෙම පීනන්න යම් වීරියක් අවශ්‍යද? ඊට වඩා වැඩි වීරියක් අවශ්‍යයි බුද්ධත්වයේ ලබන්න. මහා කල්පයක්, මහා කල්ප අසංඛ්‍ය ගානක් නිරේ පැහෙන්න ඕනේ කියලා සඳහන් කෙරුවොත් බුද්ධත්වයේ වෙනුවෙන් දෙපාරක් හිතන්නේ නිරේට බහිනවා කියලා සඳහන් කරනවා. ඒ තරම් මහ පුදුම වීරියක් තියෙනවා. ලෞතර බුදු වෙන්නේ වෙන දෙයකට නෙමෙයි ලෝක සත්‍යය සංසාරයෙන් එතර කරන්න තියෙන කැමැත්ත.
මේ කරුණු එක සඳහන් කරහම අපිට වෙන කියන්න දෙයක් නැති හින්දා මහාවීර කියනවා මිසක් තව වචන තිබ්බනම් මීට වඩා වචන එකතු කරන්න ඕනේ. ඒ මහා කියන වචනේ ප්‍රමාණය හිතන්න බෑ. ඉතින් මහා කල්ප අසංඛ්‍ය 4,00,000 එකක්. මේ පාරමිතා පුරණ කාලේ විඳපු දුක්ඛන්දරාවන්ගේ සීමාවක් නෑ. එක එක ආත්ම ගැන කල්පනා කරලා බැලුවොත් ජාතක පාළියේ තියෙන තොරතුරු ගැන හිතහම සමහර වෙලාවක ශාන්තිවාදී තාපසතුමා කලාබු රජ්ජුරුව නිසා පත්වෙච්ච අපහසුතාවයන්. නමුත් ඒ හැම එකක්ම ඉවසුවේ ලෞතුරා බුද්ධත්වය වෙනුවෙන්. ඔබ මම මේ සංසාරයෙන් එතර කරවීම වෙනුවෙන්. මේ මහෞත්තමයන් වහන්සේට අපේ තියෙන ණය බර සීමාවක් නෑ. මොන තරම් ණයද? මොන තරම් සත්පුරුෂද අපි සංසාරයෙන් එතර කරන්න මේ දරපු වීරිය. එහෙම නැත්තම් අපි සංසාරේ තාමත් අතරමං. ඒකයි අපි සඳහන් කළේ ලෝකෙ පහළ වෙන හැබෑ සත්පුරුෂයෝ තනියම නම් සංසාරයෙන් එතර යන්නේ කියලා. සසර ගැන දන්න නිසා. මේකට එක උදාහරණයක් සඳහන් කරනවා අපි දුටුගැමුණු මහරජුරුවන්ගේ කාලේ පැවිදි වෙලා හිටපු එක යෝධයෙක් හිටියා. යෝධ බල තිබුණ පැවිදි වෙලා හිටියේ. තේරපුත්තාපේ. ළඟට ගිහිල්ලා ගෝඨයිම්බර යෝධයත් ওই කතාවම කියනවා. ගෝඨයිම්බර යෝධයාට ගැහුවනේ තේරපුත්තාපේ හාමුදුරුවෝ පන්සල හැදි කරලා කියලා. එතකොට තමයි දැනගත්තේ ශක්තිය කොහොමද කියලා. පොඩි හාමුදුරුවෝ සාමණේර හාමුදුරුවෝ කියන්නේ උපසම්පදා වෙලා නැහැ එතකොට. ඒ කියන්නේ තව අවුරුදු 20 සම්පූර්ණ කරලා ඉන්න නැතුව ඇති. තාත්තා රහත් වෙලා. තෙරුන්ගේ පුතා නම අබය රහතන් වහන්සේ නමකගේ පුතෙක් නිසා රහත් වෙන්න කලින් තේර පුත්තා අබය. එනකොට පන්සල හැදි කරලා තිබුණා. මොකද මේගොල්ලෝ ගිහිල්ලා කැම නැති හින්දා පන්සලේ ගස් ටික හොල්ලලා පොල් ගස් හොල්ලනකොට ගස්වල තිබිච්ච ගෙඩි හනසු වේලිච්ච අතු සේරම හැම තැනම වැටුණා. වැටලා පන්සල අපවිත්‍ර වුණා, හැදි වුණා හැම තැනම. කලටි ගෙඩි වලට විතරක් වැලමිටෙන් ඇන ඇන පළපළ කෑවා කියලා කියන්නේ. කලටි කාලා කාලා මත් වෙලා පැත්තක වෙట్లా නිදාගත්තා. පොඩි හාමුදුරුවෝ ඇවිල්ලා කැපකරු මහත්තයාගෙන් ඇහුවා. හැදි කරපු අය ස්වාමීනි නිදි කිව්වා. යෝධයා ළඟට ගිහලා තමන්ගේ පාදේ මාපට ඇඟිල්ල අතරට යෝධයාගේ මාපට ඇඟිල්ල දාලා උස්සලා අරගෙන දෙපැත්තේ තියෙන පොල් ගහේ ගැහුවා කියලා කියන්නේ. ඒ ගහනකොට යෝධයාගේ පිරිස ස්වාමීන් වහන්සේට ගහන්න ලෑස්ති වුණා. යෝධයා උස්සගෙනම අර පිරිසට ඇඟිලි දෙකෙන් පහර දුන්නා කියලා කියන්නේ. තමන්ගේ පිරිස වැටුණ බව දැක්කම තමයි ස්වාමීනි සමාවෙන්න හැරි කරපුවා ඔක්කොම සුද්ධ පවිත්‍ර කරලා පිළිවෙල කරන්න කියලා කීවට පස්සේ තමයි යත්තේ. ඉතින් එහෙම කරලා වැඳලා කරලා තමයි යන්නේ. සමාව ඉල්ලගෙන. පස්සේ රජුරු අහනවා ගෝඨ උඹ හම්බෙලා නැද්ද තව ශක්තිමත් අය මේ යුද්ධ කරන්න අපිට? උඹ වාගේ ශක්තිවන්තයෝ තව නැද්ද කියලා අහන්න. ස්වාමීනි මගේ ශක්තිය මොකද්ද? මට වඩා ශක්තිවන්තයෙක් ඉන්නවා ඉන්නේ මහාන වෙලා කියලා කිව්වා. කමක් නැහැ බුද්ධ ශාසනය බේරගන්න එන්න කියලා. එන්න කියන්නේ කිව්වා. ඉතින් ගිහිල්ලා කතා කළා. කතා කරනකොට කිව්වා මේ උපාසක මහත්තයා මේ සිවුර දාගත්තේ ගලවන්න නෙමෙයි. මට ඔය එක එක යුද්ධ කරලා වැඩක් නැහැ. මමත් යුද්ධයක් කරන්නයි ලෑස්ති කියලා. ඒක උන්වහන්සේ ලෑස්ති කෙලෙස් සතුරුත් එක්ක යුද්ධ කරන්න. ගෝඨයිම්බර කතා කරන්නේ පේන්නේ ඉන්නේ සතුරුත් එක්ක යුද්ධ කරන්න. මට ඊට වඩා මේ යුද්ධෙ ලොකුයි කිව්වා. ඒ වෙලාවේ තමයි අහන්නේ ස්වාමීනි ඔබ වහන්සේට යුද්ධ කරලා කෙලෙස් සතුරු පරාජය කරන්න රටක් තියෙන්න ඕනේ. දහමක් තියෙන්න ඕනේ. මේ රටේ මගේ හාමුදුරුවෝ පින්ඩ පාතේ වැඩියහම දානේ පාත්‍රයේ උස්සලා පොළවේ ගහනවා නම් උන්වහන්සේලගේ සිවුරු දෙක ගලවලා අතට ගන්නවා නම් චෛත්‍ය රාජයන් වහන්සේගේ කොත් කැරල්ල කඩලා චූඩාමාණික අරන් යනවා නම් බෝධින් වහන්සේලාගේ අතු කපනවා නම් සෑමලුවේ ඉඳගෙන මල මුත්‍රා කරනවා නම් අපිට රටක් නැහැ. අපේ ශාසනය වැඩි කල් පවතින ඉතුරු කරන එකක් නැහැ. ඒක රැකලා තිබ්බොත් විශාල පිරිසකට මෙහෙවරක් වෙනවා.
ඔබ වහන්සේට ඒක රකින්න නැතුව ඔහොම ඉඳලා කෙලෙස් සතුර පරාජය කරන්න බැරි වෙයි. මේ ලෝකේ හැබෑම සාන්ත සත්පුරුෂයෝ තනියම සංසාරයෙන් එතර වෙන්නේ නැහැ ස්වාමීනි. අනික් අයටත් පාර හදලම තමයි එතර වෙන්නේ. ආන් එහෙම කියහම තමයි තීරණය කළේ එහෙනම් මම යුද්ධයට ගිහිල්ලා ඇවිල්ලා ආයෙ මහාන වෙනවා කියලා. එතන කිව්වා සත්පුරුෂයෝ තනියම සංසාරයෙන් එතර යන්නේ නැහැ. එහෙම කියහම තමයි තීරණය කළේ පිරිසට ශාසනය රැකලා තියලා මං එනවා කියලා. අපේ ශාසනයේ ධම්මඤ්ඤෝ ආදී සූත්‍රවල මහරහතන් වහන්සේලාට චෝදනා කරන ක්‍රමයක් තියෙනවා. ධර්ම දේශනාවක් නොකරම පිරිනවම් පානවා නම්. තමන් සංසාරයෙන් එතර ගිහිල්ලා අන්න අයට එතර වීමේ මඟ හදන්නේ නැතුව විවේකයෙන්ම බුක් ඉඳලා පිරිනවම් පානවා නම් ඒකට චෝදනා කරන ක්‍රමයක් තියෙනවා. එහෙම කරන්න එපා කියලා. එක්කෙනෙක් හරි අරන් යන්න ඕනේ. එහෙනම් අසංඛ්‍ය 24කට වඩා වැඩි ප්‍රමාණයක් සංසාරයෙන් එතර කිරවීම උදෙසා මහ බෝසතාණන් වහන්සේ මොන තරම් දුක් විඳලාද මේ උතුම් බුද්ධ රාජ්‍ය මුදුන්පත් කරගන්න යෙදුනේ. ඒ ඔබ මම උන්වහන්සේගේ මහා කරුණාවට අහු වෙලයි තියෙන්නේ. උන්වහන්සේ වෙන්න තියෙන පිහිට අපිට වෙලා තියෙනවා. නමුත් ඒක ලබා ගන්නවද නැද්ද කියන තීරණේ අපි ගාව තියෙනවා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේටම කීකරු වෙන එක අපිට කවදාවත් පාඩුවක් අලාභයක් නන් නෙමෙයි. ඒක මේ සංසාර ගමනේ පුදුමාකාර ලාභයක්මයි. ඔය ටික අපිට කියලා දෙන්න. මේ සංසාරයෙන් එතර කරවන්න බුදුරජාණන් වහන්සේලා හැම කාලෙම මුණ ගැහෙන්නේ. මහා කල්ප අසංඛ්‍ය ගණන් බුද්ධ ශූන්‍යයි. එවන් ශූන්‍ය කාලවල අපේ ජීවිත හරියට හිරු නැති ලෝකයක් වගේ අඳුරු ජීවිත. නිරේවල් වලින් නිදහස් වෙන්නේ නැති ජීවිත. නමුත් මේ පුදුම වාසනාවන්ත අවස්ථාවක් ලැබිලා. ඊළඟට සඳහන් කළා ෂණ සම්පත්තියත් බොහොම දුර්ලභයි කියලා. බුද්ධෝත්පාදයක් දුර්ලභයි, ෂණ සම්පත්තියක් දුර්ලභයි. මොනවද මේ ෂණ සම්පත්තිය කියලා කියන්නේ? ඔය හම්බෙලා තියෙන ඇස් දෙක, කතා කරන්න පුළුවන් කට, ඇවිද ගන්න පුළුවන් කකුල් දෙක, බොහෝ දේවල් වලට පහසු කරගන්න පුළුවන් අත් දෙක, නිරෝගී කය, හිතන්න පුළුවන් මනස. මේ තමයි අපිට හම්බෙලා තියෙන ෂණ සම්පත්. මේ ඔක්කොම හම්බුනේ පෙර කරපු පින් හින්දා. අපි ඉස්සෙල්ලා කතා කළානේ මේ ජීවිතයේ හොඳට හම්බ වෙන්න පෙර පින් හුඟක් වියදම් කරලා කියලා. කර්මානුරූපව තමයි මේ සියල්ලම සම්පූර්ණ වෙන්නේ. අර එක සූත්‍රයක් තියෙනවා අපේ ත්‍රිපිටකයේ ඉන්දක කියලා. මේ සූත්‍රයේ සඳහන් කරනවා මිනිස්සෙක් පිළිසිඳ ගන්න හැටි, මව් ගැබක පිළිසිඳ ගන්න හැටි. මව් ගැබේ පිළිසිඳ ගත්ත මුල්ම කාලේ තාම සිව්, ඇහැට පේන නොපෙනෙන තරම් සිව්. ඒකට කියේ කලලය කියලා. ඊළඟට කලලේ දවස් 7ක් විතර වැඩුණට පස්සේ ඒකට කියන්නේ අබ්බුදය කියලා. කලලය තල තෙල් වල පාටයි, එහෙම නැත්නම් පිරිසිදු ගිතෙල් වල පාටයි කියලා කියන්නේ. ඒක දවස් 7ක් ගියහම අබ්බුදය. අබ්බුදය මංස දෝවන උදක වන්නන් කියලා සඳහන් කරන්නේ. අපි මස් මාළු හොදහම ඒ වතුරේ පාටක් තියෙනවා. ලේ පාට මිශ්‍ර වෙච්ච ආන්ගේ මස් මාළු හොදපු වතුරේ පාට තමයි අබ්බුදය. මංස දෝවන උදක වන්න. එතකොට අබ්බුදය කියලා කියනවා දවස් 7ක් විතර යනකම්. ඊළඟට පේසි කියලා කියනවා. පේසිය දවස් 7කින් පස්සේ ඊළඟට කියන්නේ ඝනය කියලා. මේ ඝනය කියන ප්‍රමාණය කිකිලි බිත්තරයක හැඩයෙන් යුක්තයි කියලා කියන්නේ. මේ ඝනය බවට පත් වුනහම මේකේ වෙනත් බුබුලු පහක් හට ගන්නවා කියලා කියනවා. මේ බුබුලු පහෙන් එකක් හිස, දෙකක් අත් දෙක,
අනිත් දෙක කකුල් දෙක. හැබැයි හටගන්නේ කර්මානු රූපවයි කියලා සඳහන් කරනවා. සංසාරි කරගත්ත කර්මවලට අනුව ඒ කරුම ශක්තියත් එක්ක එක බුබුලක් හීන් වෙන්න පුළුවන්. එක බුබුලක් පිහිටන් නැති වෙන්න පුළුවන්. මනුස්ස ලෝකෙ සමහර අය ඉපදිලා ඉන්නවා එක කකුලක් හීන්. ජීවිත කාලෙම ඇවිදින්න මේ කකුලට වෙනම වාරුවක් ඕනේ. එහින්ද කෙහිලිකරුවක් හරි අර වෙනත් පාවිච්චි කරන උපකරණයක් හරි පාවිච්චි කරනවා මුළු ජීවිත කාලෙම. මේක හොඳට හම්බුණා අනික හීන් වුණේ කර්මානුරූපව. ඉන්ද්‍රියන් ටික ඔක්කොම හොඳට හම්බුණා මේ කකුල හොඳට ගණ්ඩ පෙර කරපු පුුණ්‍ය ශක්තිය මදි වුණා. එහින්ද බාල විදියට හම්බ වෙලා. සමහර කෙනෙක් ගැනික් එව ඔක්කොම හොඳයි අත් දෙක කොටයි. නැත එකක් කොටයි. සමහරයගේ ඇගිලි අපේ වැලමිට තරමටත් වඩා උඩින් තියෙන්නේ. එතරින් එහට දිගන. එහෙම මේ අංග හම්බ වෙලා තියෙන් සම්පූර්ණ කරලා ලබාගණ්ඩ පින් මද හින්දා. අපි කියම අපි වාහනයක බඩුගේන කඩේට යනවා. අපිට වාහනයට යොදන්ඩ ඕනේ නිෂ්පාතිත ආයතනයම දෙන හොඳම බඩු. නමුත් හොඳම බඩු ටික අරගෙන අරගෙන එනකොට තවත් එකක් ගණ්ඩ හොඳම එකක් ගණ්ඩ මුදල් මදි. ඒ නිසා වෙනත් රටක හදාපු බාල එකක් දැනට දාගම කියනවා වගේ මුදල් මදිහින්දන්නේ බාල එකක් ගත්ත. මේටික ඔක්කොම හම්බේගෙන එනකොට සංසාරය කුසල් මදිවෙච්ච නිසා අඩුපාඩුවට හම්බෙනවා. නමුත් අපි ගැන කල්පනා කර හම්මුකුත් අඩුපාඩු නෑන. දැන් තේරෙනවද පෙර පින් කොච්චර වියදන් කරලද කියලා. මේ කොතනවත් අඩුපාඩු නෑ. සංසාරය සුරාපානය ආහාර මෙහි කරලා මන්දගාමී බවක් මන්ද බුද්ධික බවක් උම්මත්තක බවක් ලොකෝට උම්මත්තක බවක් නන්නේ. නමුත් මන්දගාමී වෙන්ඩ පුළුවන් මන්ද බුද්ධිකත් නන්නේ මන්ද ගාමී බවක් තියෙන්න්න පුළුවන්. පොද සමහර කෙනෙකුට සමහර දෙයක් එක පාර කිවහම තේරෙන්නේ න. කෙනෙකුට අහවල් වැඩේ කරලා එන්න කියලා කියහම් මං කියපු වැඩේනම කරලති. ඉතින් මගින් බැනුම් අහනවා. කෙනෙකුගෙන් ප්‍රධානයාගෙන් විධාන කරපු කෙනාගෙන් බැනුම් අහනවා. එහෙම කෙනෙක් ඇසුරු කරන්න වෙච්ච නිසා මගෙත් පෞතියන හිද මටත් එහෙම කෙනෙක් හම්බෙන්. අරයට බයින්ඩ ගිහිල දේශය ඇතිවෙල මටත් පවසිද්ධ වෙන. ආයත් කියල යවහම ආයත් වෙන එකක් කර ලැවිල්ලති. 3-4 පාරක් කියන්න ඕනේ නිවැරදි වැඩේ කරගන්නට. ඇයි අපි කියන එක හරියට එක පාර තේරෙන්නේ නෑ මොකද යාගේ දැනුම මන්දගාමී බවක් තියෙනවා. ඊට වඩා දියුණු වෙච්චාම තමයි මන්ද බුද්ධික කියල කියන්නේ. මන්ද බුද්ධික වෙච්චාම සාමාන්‍ය වැඩක් පලක් කරගන්න බෑ. හැබැයි කණ්ඩ දුන්නහම හොඳට කෑම කණ්ඩ පුළුවන්. බීමට මොනව හරි දුන්නහම ඒක බොනවා. නාගණ්ඩ කියහම නානවා. නිදාගණ්ඩ කියහම නිදාගන්නවා. ඇඳුම දුන්නහම ඇඳගන්නවා. තව සමහර කෙනෙක් ඉන්නවා කෑම එකයි වතුර එකයි දුන්නහම වතුර එක කෑම එකට හලනවා. ඇඳුම දුන්නහම විසි කරනවා. නාගණ්ඩ කියහම වෙනමකක් හරි කරනවා. නිදාගණ්ඩ කියහම ඇඳ අවසලා ඇඳී තියෙනවා විසි කරලා හමහරහුවෙනවා කඩල බිඳලා එහෙම කරන කෙනෙක් ඉන්නවා. ඒකටට අපි කියනවා උම්මත්තක කියලා. මන්ද ගාමී මන්ද බුද්ධික උම්මත්තක. මේ සංසාරි කවුද? සුරාපානය කරපු අය. නිරයවල්වල දුක්විඳලා මේ ලෝක ඉපදිලා ගෙවන හැටි. ඒකන මේකට මහසිල්පදය කියල සඳහන් කළේ. ඒ අපි ඉස්සරහට දවසක විස්තර කරන නිසා. නමුත් මේ බනාහන් ඇවිල්ල මේ රැස් වෙලා ඉන්න පිරිසට එහෙම බවක් නැත්තේ පෙරාපි එහෙම පව්වලින් හුඟක් වැලකිලා ඉන්ඩ ඇති. යමක් යම් වෙලාවක කෙරුණත් ඒ සියල්ල යට කරලා යන්න පුළුවන් මහ බලවත් කුසල කරම සිද්ධ කරලා ඇති.
ඒකයි මේ විදිහේ ජීවිත හම්බ වෙලා තියෙන්නේ. මේ හැම අංගයක් ගානේ අපි බුදුරජාණන් වහන්සේට ණයයි. ඒක වෙනම කතා කරන්න ඕන පරිච්ඡේදයක්. මේ කකුල හම්බුනේත් භාග්‍යතුන් වහන්සේින්ද. මේ ඇස් දෙක හම්බුනේත් භාග්‍යතුන් වහන්සේින්ද. මේ මනස හම්බුනේත් භාග්‍යතුන් වහන්සේින්ද. මේ හැම කාරණාවක් ගානේ බුදුරජාණන් වහන්සේට ණයයි. සමහර කෙනෙකුගේ ඇස් පේන්නේ නැහැ. සමහර කෙනෙකුට හොඳට පේනවා. සමහර කෙනෙකුගේ පෙනුම හරි පුදුමයි. සමහර කෙනෙක් අවුරුදු 80ක් 90ක් ගියත් උපැස් වේලක්වත් පාවිච්චි කරන්නේ ලෞතර බුදුරු ළඟ කොහොම පහන් පූජාවල් කරන්නේ නැද්ද? ඒ වගේ පෙනුමක් ලබන්න. දීපදෝ හෝති චක්කුදෝ කියලා සඳහන් කළේ. අද මිත්‍යා දෘෂ්ටික කෙනෙකුටත් එහෙම ඇස් තියෙනවා. හැබැයි ඒ බුදුරජාණන් වහන්සේ ඉන්නම තමයි. ඒ කාරණාව අපි වෙනම කතා කරමු. වෙනම ප්‍රාර්ථනාවක් තියෙන්න ඕනේ ඒ තත්ත්වෙන් මිදෙන්න. එහෙනම් අපිට හොඳට පේන ඇස් හම්බුනේ බුද්ධ පූජාවක් හින්දාමයි. මොකද දීපදෝ හෝති චක්කුදෝ. අපේ මේ ඇහෙන් වැඩක් නැහැ රැට. ඇහැ කොච්චර හොඳට පේනවා වුණත් රැට මේකෙන් වැඩක් නැහෙනේ. රැට මේ ඇහෙන් ප්‍රයෝජනයක් ගන්න නම් පහනක් දැල්ව ගන්නම වෙනවා. එහෙම නැත්නම් ඇහෙන් වැඩක් නැහැ. පහනක් දැල්ලුවොත් එහෙන් ආපහු වැඩ ගන්න පුළුවන්. ඒ නිසා පහන් පූජා කරනවා කියන එක හුදු ආලෝක පූජාවක් විතරක් නෙමෙයි. කෙනෙක් ඇස් පූජා කළා හා සමානයි. දීපදෝ හෝති චක්කුදෝ. පහන් දුන්න කියන්නේ ඇස් දුන්න කියන එකයි. පහන් පත්තු කරන්නේ රැටයි. එහෙන් ප්‍රයෝජන ගන්නයි රැට පහන්. එන්න මේ පහන් පූජාව මොනතරම් ආනිසංස සහිතද? ඉතින් ඒ වාගේ එකක් ගානේ මේ ගලපුවාම ඒකයි මම කිව්වේ අපේ ඇඟේ තියෙන රෝම කූපයක් ගානේ භාග්‍යතුන් වහන්සේට අපි ණයයි කියලා. ෂණ සම්පත් දුර්ලභයි. දුර්ලභ ෂණ සම්පත් ඔබට මට දුර්ලභ වෙලා නැත්තේ භාග්‍යතුන් වහන්සේ නිසාම තමයි. අවසාන කාරණාව සද්ධම්මෝ පරම දුර්ලභ. සද්ධර්මය නම් ලෝකේ පරම දුර්ලභයි. නිර්මල ධර්මයේ පරම දුර්ලභයි. සමහර කාලවල අපේ අය අහලා තියෙනවා එක බණපදයක් හොයාගන්න ජීවිතේ පූජා කරලා තියෙනවා. පැයක් බණ අහන්න නෙමෙයි. එක බණපදයක් අහන්න ජීවිතේ දීලා තියෙනවා. දහම් සොඬාඩි රජවරු අපේ අය අහලා තියෙනවා. රාජ්‍ය අතහැරලා කවුද රාජ්‍ය අත්හරින්නේ? රාජ්‍ය අත්හැරලා වනාන්තරගත වෙන්නේ බණපදයක් හොයාගන්න. මොකද ධර්මයේ දන්නේ නැති හින්දා. කෙලේදි හම්බ වෙන යක්ෂයෙක්. නමුත් යක්ෂයා ලැහැත් තියෙන බණ කියන්න නෙමෙයි මරාගෙන කන්න. බඩගිනි කියලා. ඒ වෙලාවේ කරුණ කිව්වේ කෑවට කමක් නැහැ. හැබැයි මට ධර්මය හොයාගන්න ඕනේ. රාජ්‍යත් අත්හැරලා එන මම ධර්මයක් නොදැක නිකම්ම මැරෙනවා නම් ඒකේ තේරුමක් නැහැ. යක්ෂයා කිව්වා මම බණ දන්නවා. මට බණ කියලා දෙන්න පුළුවන්. නමුත් බඩගින්න නිමලා ඉන්න ඕනේ. නමුත් උඹේ බඩගින්න නිමහම බණ අහන්නේ කවුද? මේ දෙකම විසඳෙන ක්‍රමයක් තියෙන්න ඕනේ. ඊට පස්සේ තමයි කන්දක් උඩට නැගලා කටට පනින්න තීරණය කළා. හැබැයි මං කටට ලං වෙනකොට මට ඇහෙන්න බණපදයක් දෙකක් කියන්න ඕනේ. දැන් තේරෙනවද බණපදයේ දුර්ලභ බවයි බණපදයේ තිබිලා තියෙන වටිනකමයි. රාජ්‍යත් අත්හැරලා ජීවිතෙත් දෙන්න හදන්නේ බණපදේ වෙන්නේ. කන්ද මුදුරට නැගලා යක්ෂයා පල්ලෙහා කට අරගෙන ඉන්නවා. දහම්සොඬ රජුරෝ උඩින්ලා පනිනවා. පරින්නේ ජීවිතය අත්හැරලා. නමුත් ඉතින් කටට නෙමෙයි දෝතටයි ගන්නෙ. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ ඇවිල්ලා තියෙන්නේ. ධර්මය උගන්වනවා. නමුත් ඒ බව දැනගෙන නෙමෙයි ජීවිතේ පූජා කළේ. තව සමහර කාලවල ශාරීරික බරට රන් රිදී දෙන්න උනා බණපදයක් අහගන්න. තමන්ගේ ශරීරය බරට රන් රිදී දෙන්න ඕනේ ඒක බණපදයක් අහන්න. එතකොට ඒ බණපදේ මොන තරම් දුර්ලභද? ඒ කාලේ ලෝකෙ කොච්චර අවාසනාවන්තද? මේ කාලේ කොච්චර වාසනාවන්තද කියලා හිතෙන්නේ නැද්ද? පැය කීයක් බණ අහන්න ලැබෙනවද? පොත් කඩේකට ගිහිල්ලා බලන්නකෝ. මෙහෙත් ඇති
බෞද්ධ රටවල් වලට ගියහම මගේ සංසාරයේ විසඳුම අල්මාරියක් ඇතුලේ පුරවලා තියෙනවා. රුපියල් 60000කට 70000කට මගේ සංසාරෙම විසඳන්න පුළුවන්. ඒක බණපදයක්ද? මුළු භාග්‍යතුන් වහන්සේගේ ධර්මස්කන්ධයේ භාග්‍යතුන් වහන්සේ කෙටි කරපු තරම අන්තර්ගත කරගත්ත මේ මහා ධර්ම පුස්තක අල්මාරිය වල පිරීලා තියෙනවා. මෙයින් එක බණපදයක් හොයන්නයි අර ජීවිතය දුන්නේ. නමුත් අපිට මුළු ත්‍රිපිටකයේ අල්මාරිය වල පිරීලා තියෙනවා. ඔබට දැනෙන්නේ නැද්ද? එදා හිටපු රජවරුන්ට වඩා ඔබ කොච්චර වාසනාවන්තද කියලා. බෞද්ධ කී ඉඳලා හුස්ම ටික පිට කරලා දානවා ත්‍රිපිටකේ දැකලවත් නැතුව. කියවලා නෙමෙයි දැකලවත් නැතුව. පොතක් අරන් පෙරලලාවත් බලන්නේ නැතුව. දෝතින් ස්පර්ශ කරලවත් නැතුව. මොන තරම් වාසනාවන්ත ජීවිතයක් අරගෙන අවුරුදු 40ක් 50ක් 60ක් 70ක් ජීවත් වෙලා අරගෙන ආපු වාසනාවට පයින් ගහලා මැරෙන මිනිස්සු අපි අතර කොච්චර ඉන්නවද? මේ කරුණ දැනගන්නකොට ඔබ එහෙම නොවෙන්න උත්සාහ කරන්න ඕනේ. පොත් කඩේකට ගියහම අනුන්ගේ ඕපදූප ලියාපු නවකතාවක් අරගන්නවට වඩා මගේ සංසාරේ දිනන්න තියෙන පුළුවන් මග සඳහන් කරපු බණ පොතක් තුරුල් කරගන්න එක මොන තරම් ආශිර්වාදයක් වෙනවද? ඒක පුංචි පැටවුන්ගේ ඉඳලා පුරුදු කරන්න ඕනේ. එහෙම නැත්නම් අල්ලාප සල්ලාප කියවන්න අපි හරි කැමතියි. නවකතාවක් කියවන්න ගියාම එළි වෙනකන් කියවනවා. බණ පොතක් අතර ගත්තාම නිින්ද යනවා. මේ මායාවේ උගුලත් එක්ක අපිට කරන්න ලොකු සටනක් තියෙනවා. නමුත් දුර්ලභ පරම දුර්ලභ නිර්මල ශ්‍රී සද්ධ ධර්ම රත්නයේ අද නම් මොහොතකටවත් අපට දුර්ලභ නැහැ. යම් දුර්ලභ බවක් තියෙනවා නිවැරදි පිටකේ තිබුණට සමහර වෙලාවට නිර්මල ධර්මය අහන්න ලැබෙනවද කියන කාරණාව ගැන සමහර වෙලාවක සැකයක් තියෙන්න පුළුවන්. ඒකට ඉතින් අපි තමයි දක්ෂ වෙන්න ඕනේ. කවුරුවත් කෙරෙහි ද්වේෂ කරලා හරියන්නේ නැහැ. කාටවත් චෝදනා කරලා හරියන්නේ නැහැ. මහා ධර්මපාල ජාතකයේ ධර්මපාල බ්‍රාහ්මණතුමා දිසාපාමොක් ආචාර්යවරයාට සඳහන් කරන්නේ අපි සත්පුරුෂයන්ගේද අසත්පුරුෂයන්ගේද ධර්මය අසමු. නමුත් අසත්පුරුෂයන් සමග නොගැටෙමු. අසත්පුරුෂ ධර්මයේ ප්‍රතික්ෂේප කරනවා. සත්පුරුෂයන්ගේ ධර්මයේ විතරක් පිළිගන්නවා. හැබැයි ඔබ කියන්නේ වැරදි බණ කියලා ගැටෙන්න නම් යන්නේ නැහැ. අසත් ධර්මයක් දේශනා කරන එක දේශකයට ලොකු පාඩුවක්. භාග්‍යතුන් වහන්සේගේ නිර්මල ධර්ම රත්නයේ හානි කෙරුවා කියලා කියන්නේ ඒක භාග්‍යතුන් වහන්සේගේ පාරමිතාව නිෂ්ඵල කරන්න දරන වෑයමක්. ඒකේ ප්‍රතිඵල ගෙවන්න වෙනවා අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන්. ඒක ඔහුට පාඩුයි. නමුත් ඔහු වැරද්දක් කරනවා කියලා ඔහුත් සමග කිපිලා මමත් ඔහුගේ පස්සෙන් නිරේට යන කෙනෙක් වෙනවා නම් මම ප්‍රඥාවන්තයෙක් නෙමෙයි, මම මහදුරුවලෙක්. ඒ හින්දායි මේ සඳහන් කරන්නේ සත්පුරුෂයන්ගේද අසත්පුරුෂයන්ගේද ධර්මයේ අසමු. ඒ කියන්නේ මේ අසත්පුරුෂයෙක් කියලා ගිහිල්ලා බණ අහන්න ඉඳගත්ත නෙමෙයි. ඉඳගත්තාම ධර්මයේ දන්න නිසා දන්නවා මේ කියන කාරණා වැරදි කියලා. පිළිගන්නේ නැතුව ඉවර වෙනකන් ඉඳලා නැගිටලා යනවා මිසක් නමුත් හැල හැප්පෙන්නේ නැහැ. ඉතින් අපි අපේ ධර්මයේ ඉගෙන ගන්න යම් අලසකමක් දක්වලා තියෙනවා නම් ඒකේ පාඩුවත් අපිට ලොකුට තියෙනවා. කවුරු බණක් කීවත් නැවත ත්‍රිපිටකේ පෙරල්ලා ඒක නිවැරදිද කියලා බලලා ඔප්පු කරගන්න පුළුවන් නම් අපිට ඒක හරි සතුටුයි.